අයිබෝන් බලන්න present perfect tense. හරි present perfect tense වල passive voice තමයි අපි ඉගෙන ගන්න. මේක active voice ඔයගොල්ලෝ ඉගෙන ගන්නේ කී වසරේද? grade 7 වලදී නේ. present perfect ඔයගොල්ලෝ මුලින්ම ඉගෙන ගන්නේ grade 7 වලදී. හරි. present perfect tense එක කොයිලාටද පාවිච්චි කරන්නේ? කාටද කියන්න පුළුවන්? මතක කාටද? කාටද මතක? වඩාත් අතීත ක්‍රියාවක් විස්තර කිරීමද? ඒ past perfect. අතීත ක්‍රියාවකට කලින් කරපු ක්‍රියාවක් වඩා අතීත ක්‍රියාවක් නම් past perfect. present perfect. සූත්‍රය කොහමද? has have එක past participle දානවා. යමක් කරලා තියෙනවා. කොයිලාටද පාවිච්චි කරන්නේ? මතක නැද්ද? grade 7 නම් හරි. කිසියම් ක්‍රියාවක් අතීත ප්‍රතිඵලය දැන් දකින්නවා වගේ දෙයක්. ඔව් අතීත ක්‍රියාවක ප්‍රතිඵල දැන් පේන්න තියෙනවා. අතීතයේ කිසියම් ක්‍රියාවක් කරලා තියෙනවා. ඒකේ ප්‍රතිඵල දැන් පේන්න තියෙනවා. එහෙනම් අතීතයේ කරපු ක්‍රියාවක ප්‍රතිඵල දැන් පේන්න තියෙනවා නම් පාවිච්චි කරන්නේ present perfect. ඒතර ඇත්තට මෙතෙන්දි කතා කරන්නේ අතීත ක්‍රියාව ගැන. present perfect කියුවට ක්‍රියාව අතීතයේ කළා ඉවරයි. අයි present කියන්නේ. ඒකේ ප්‍රතිඵල දැන් වර්තමාන මොහොතත් එක්ක සම්බන්ධයි. ඒකයි වර්තමාන කියලා කියන්නේ. හරි. එහෙනම් අතීත ක්‍රියාවල ප්‍රතිඵල දැන් පේන්න තියෙනවා නම් අන්න ඒව ගැන තමයි මේ කතා කරන්නේ. හරි. එහෙනම් වර්තමාන මොහොතේ ප්‍රතිඵල පේන්න තියෙන අතීත ක්‍රියා ගැන තමයි දැන් කතා කරන්නේ. උදාහරණයක් කියනවා මොනවද අපි කතා කරපු උදාහරණ? I have cut my finger. මම මගේ ඇඟිල්ල කපාගෙන තියෙනවා. ඇඟිල්ල කැපුණේ අතීතේ. වෙලා ඉවරයි. දැන් ප්‍රතිඵල භුක්ති විඳිනවා. දැන් ලේ ගලනවා, වේදනාව දැනෙනවා. හරි. එහෙනම් අතීත ක්‍රියාවේ ප්‍රතිඵල වර්තමාන මොහොතත් එක්ක සම්බන්ධයි. ඉතින් present perfect වලින් කියනවා. හරි. ඒක තමයි අපි ඔය කලින් කියලා දීලා තියෙන්නේ. present perfect tense එක. 7 වසර ඉගෙන ගත්තා. හරි. එතකොට මේකේ active voice මොකද්ද? active voice කියන්නේ මොකද්ද? කතෘ මුලේ ඉන්නවනේ active voice. අද අපි කතා කරන්නේ මේකේ passive voice කියන්නේ. හරි. අපි තව උදාහරණයක් ගමු active voice වලින්. ක්‍රියාව කරන කෙනා මුලේ ඉන්නවනේ active voice. ක්‍රියාවට ලක්වන කර්මයේ මුල තියෙනවනේ passive voice. හරි. They have painted the house. ඔවුන් පාට කරලා තියෙනවා. පින්තාරු කරලා තියෙනවා. paint කරලා තියෙනවා. මොකද්ද? the home නිවස. හරි. මුලින්ම දානවා කතෘ කවුද ක්‍රියාව කළේ? ඔවුන්. ක්‍රියාව මොකද්ද? paint කරලා තියෙනවා. ඒක තමයි ක්‍රියාපදේ. හරි. ක්‍රියාවට ලක් වුණේ මොකද්ද? gedara නිවස. ඒක තමයි කර්මය. ක්‍රියාවට ලක් වෙච්ච දේ කර්මය. හරි. දැන් බලන්න කොහොමද මේ verb එක form වෙන්නේ කියලා verb එක හැදෙන්නේ කොහොමද? has have එක ක්‍රියාපදේ past participle ස්වරූපේ තමයි පාවිච්චි කරන්නේ. හරි. ඒක වචන නම් has බහුවචන නම් have. හරි. ඒක තේරුම තමයි පින්තාරු කරලා තියෙනවා. මේ ලියලා තියෙන්නේ පින්තාරු කරලා තියෙනවා කියලා. ලියලා ලියගන්න. have කියන්නේ තියෙනවා. painted කියන්නේ past participle. ඒ කියන්නේ ලා යන්න. written කියන්නේ ලියලා. හරි gone කියන්නේ ගිහිල්ලා. මෙතන painted කියන්නේ පින්තාරු කරලා. ලා යන්න. පින්තාරු කරලා තියෙනවා. නිවස පින්තාරු කරලා තියෙනවා. ඔවුන් පින්තාරු කරලා තියෙනවා නිවස. ඒකයි මේ කිව්වේ. හරි. ඒ කියන්නේ අතීතයේ නිවස paint කළා. දැන් ඒකේ ප්‍රතිඵල පේන්න තියෙනවා. ඉතින් present perfect පාවිච්චි කරනවා. paint කළා නොකිය අර ප්‍රතිඵල highlight කරන්න ඕන නිසා අපි කියන්නේ paint කළා නෙමෙයි paint කරලා තියෙනවා කියලා. ඒක තමයි present perfect කියන්නේ. අතීතයේ paint කළා දැන් ඒකේ ප්‍රතිඵල ලස්සනට පේන්න තියෙනවා. ගේ ලස්සනයි දැන්. හරි. ඒ ප්‍රතිඵල highlight කරන්න තමයි present perfect පාවිච්චි කරන්නේ අතීත කාලයේ වෙනුවට. හරි. එතකොට මේක active voice වාක්‍ය කතෘ මුලේ ඉන්න නිසා active voice. කොහොමද මේක passive voice කරන්නේ? හරි. ඉස්සෙල්ලාම object එක හොයාගන්න ඕනේ. ඒක කොහොමද හොයන්නේ? ක්‍රියාපදයෙන් ප්‍රශ්නයක් අහන්න මොකද්ද කියලා. what මොකද්ද paint කළේ? නිවස. එහෙනම් object එක හොයාගත්තා. painted what? the home. the home තමයි කර්මය object එක. ඒක ඉස්සරහට ගන්න. the home ඉස්සරහට ගත්තා. ඊට පස්සේ verb එක තියන්න ඕනේ. verb එක තියන්න නම් උඩ තියෙන වාක්‍යයේ කාලය බලන්න ඕනේ. tense එක හොයාගන්න ඕනේ. tense එක හොයන්නේ මොකෙන්ද? හරි. මට කියන්නේ වාක්‍යයක tense එක හොයන්නේ මොකෙන්ද? verb එකනේ ක්‍රියාපදයේ දිහා බැලුවම අපිට පේනවා මොන කාලෙද තියෙන්නේ කියලා. tense එක මොකක්ද කියලා. මෙන්න verb එක have painted. has have එක past participle තියෙනවා. ඒ කියන්නේ tense එක present perfect. හරි. ක්‍රියාපදයේ present perfect නම් passive voice verb එකේ helping verb එක වෙන්නේ has been හරි have been හරි. ඒක වෙනසක් නැහැ. හරි. මතක තියාගන්න helping verb එක වෙන්නේ has been හරි have been හරි. හරි. ඊට පස්සේ දාන්න තියෙන්නේ past participle එක. හරි. එහෙමනේ passive voice verb එකක් හැදෙන්නේ. passive voice ක්‍රියාපදයේ හැදෙන්නේ හැමතිස්සෙම helping verb එකක් ලියනවා. ඊට පස්සේ past participle දානවා. හරි. ඉතින්
අපි දාන්නේ has been ද have been ද. නිවස ඒක වචන. දැන් මෙයා උක්ත වෙනවා. කර්මය උක්ත වෙනවා. හරි. මෙයා ඒක වචන නිසා අපි දාන්නේ have been නෙමෙයි has been. හරි. The home has been. ඔන්න helping verb එක දැම්මා. ඊට පස්සේ painted එකේ past participle එකම. මෙතනක් තියෙන PP. මෙතෙන්ට දාන්නේ අපි past participle ම තමයි. PP කියන්නේ කෙටියෙන් past participle. The home has been painted කියන්නේ the home නිවස has been painted කියන්නේ පින්තාරු කරලා තියෙනවා. කිසියම් කෙනෙක් විසින්. කවුරු විසින්ද? they. කතෘව ගන්න අවසානෙට. විසින් කියන්නේ අපි දානවා by. they කියන එක මෙහෙ යනවා. හැබැයි ඒක අනුක්ත කරන්න ඕනේ එතකොට. they කියන්නේ උක්ත, them කියන්නේ අනුක්ත. හරි හරියටම ගත්තොත් they කියන්නේ ඔව්හු. them කියන්නේ ඔවුන් අනුක්ත. හරි. එහෙනම් ඔවුන් විසින් මෙන්න තේරුම තියෙනවා. ඔවුන් විසින් පින්තාරු කරලා තියෙනවා මොකද්ද? නිවස. හරි. ඔක තමයි passive voice කියන්නේ. හරි. අමතර දේවල් ටිකක් තියෙනවා කියලා දෙන්න. එතකොට මතක තියාගන්න මේ the home කියන එක active voice එකේ object එක උනාට. කර්මය තමයි. ඇත්තටම කර්මය තමයි active voice එකේ object එක. හැබැයි අර තවත් නමක් කියනවා passive voice එකේ subject එක කියලා කියනවා. S කියන්නේ subject. passive voice එකේ subject කියලා කියනවා. ඇයි subject කියන්නේ? මෙයා කතෘ නිසා නෙමෙයි, මෙයා උක්ත වෙන නිසා. ඇයි උක්ත වෙනවා කියන්නේ? මෙයා ඒක වචන නම් මෙතන has වෙනවා. මෙතන බහු වචන නම් මෙයා have වෙනවා. හරි. ගොඩක් ලේසි. අලුතින් been දාන්න විතරයි තියෙන්නේ passive කරන්නේ. හරි. have painted කියන්නේ active voice ක්‍රියාපදේ. අලුතින් been එන එක විතරයි වෙන්නේ passive voice වෙද්දී. හැබැයි මෙයා ඒක වචන නම් has දෙනවා. මෙයා බහු වචන නම් have වෙනවා. එච්චරයි වෙනස. ක්‍රියාපද හොයන දෙයක් නෑ. මොකද දෙකේම තියෙන past participle වෙන්නේ. කඩපාඩම් කරන්න දෙයක්වත් නැහැ මෙතෙන්දී. හරි. බලන්න මේකේ සූත්‍රය. මුලින්ම මොකක්ද දාන්නේ එහෙනම්? කර්මය දාන්නේ. ක්‍රියාවට ලක්වන දේ දාන්නේ active voice එකේ. මෙන්න ක්‍රියාවට ලක්වන දේ නිවස. නිවස paint කරලා තියෙනවා. ඊට පස්සේ has හරි have හරි එක්ක been එක්ක මෙන්න been තියෙනවා past participle දානවා. ඔන්න verb එක දැම්ම passive voice එකේ. මුලින්ම object ගත්තා. ඊට පස්සේ ක්‍රියාපදේ දැම්මා. අවසානයේ දානවා කවුරු විසින්ද කියලා. by සමග doer කියන්නේ කරන කෙනා. කතෘ. do කියන්නේ කරනවා, doer කියන්නේ කරන කෙනා. ක්‍රියාව කරන කෙනාව අන්තිමට දාන්න. හරි. අපිට සරලව ගත්තොත් මෙහෙම ගන්න පුළුවන්. has have එක painted කියන්නේ paint කරලා තියනවා කියලා active voice වලින් කියන කෙනෙක්. මේ active voice verb එක. මෙන්න passive voice verb එක. has හරි have හරි එක මැදට been දැම්මා. ඊට පස්සේ past participle ගත්තා. මෙන්න passive voice verb එක. දෙකේම තේරුම paint කරලා තියනවා කියන එකම තමයි. සරලව කියනවනම් දෙකේම තේරුම පින්තාරු කරලා තියෙනවා. එහෙනම් ඉංග්‍රීසි වල ක්‍රම දෙකක් තියෙනවා paint කරලා තියෙනවා කියලා කියන්න. active voice නම් මෙහෙම, passive voice නම් මෙහෙම. තේරුණා නේද? හරි. මලින්ද හරිද? මලින්ද? හරි. මතක තියාගන්න එහෙනම් active voice කියන්නේ මොකද්ද හැමතිස්සෙම? ක්‍රියාව කරන කෙනා මුලින් ඉන්නවනේ active voice. ඔවුන් paint කරලා තියෙනවා නිවස. ඔවුන්නේ. ඔව්හු කියන එක කතෘ මුලේ ඉන්නවනේ active voice. හරි අපි සමහර ඔව්හු කියලා කියන්නේ නැහැ. ඔවුන් කියලානේ කතා කරද්දී කියන්නේ. හරි. කතෘ මුලේ ඉන්නන active. නිවස paint කරලා තියෙනවා කිව්වොත් passive voice. නිවස කියන කර්මය ඉස්සරහට ආවොත් හරි කර්මය මුල තියෙනවා passive voice. හරි ඔච්චරයි වෙනස. ඊට උදාහරණයක් ගමු. තව එක උදාහරණයක් ගමු. ඊට පස්සේ activity එක. හරි. ඔයගොල්ලෝ පොඩ මේ පහළින්ම තව එකක් ලියන්න මේ වගේම verb එක. මෙහෙම. හරි. මොන හරි දෙයක් වවලා තියෙනවා. හරි මේ පහළින් ලියන්න. මේකට පහළින් වවලා තියෙනවා කියලා active voice වලදී කියන්නේ has හරි have හරි එක්ක හරි මට කියන්නේ grow එකේ past participle කියන්නේ grow කියන්නේ වවනවා. ඒකේ past participle වවලා කියන්නේ කොහොමද? grow වවනවා grew වැවුවා වවලා grown grown ඔන්න වවලා තියෙනවා. හරි වවලා තියෙනවා කියලා active voice වලින් කියන්නේ කොහොමද? passive voice වලින් කියන්නේ කොහොමද? කියන්න බෑ. මේක passive වල ඔච්චරේ පාඩම් කරගන්න තියෙන එක මෙච්චරයි. passive වලින් කොහොමද මේක කියන්නේ? has හරි have හරි දාලා ඒ been දාලා grown කියලා දෙන්න. Oh, very good. has හරි have හරි එක මැදට been එනවා එච්චරයි. ලොකු දෙයක් නැහැ. has have එක been දැම්මා. past participle දැම්මා. මෙතන එන past participle මොකද්ද? grown. අපි මේ විදිහට මෙලියමුකෝ.
ඇයි මෙතනක් තියෙන්නේ past participle මෙතනට අවශ්‍ය වෙන්නේ past participle. මොකද passive voice නම් ක්‍රියාව අනිවාර්යෙන් past participle විතරමයි. හරි. දැන් බලමු එකින් එක තේරුම has have කියන්නේ මොකද්ද තියෙනවානේ. මම කෙටියෙන් t කියලා ලියනවා. මෙතනත් has have කියන්නේ තියෙනවානේ. හරි. කෙටියෙන් දානවා t කියන. ඒ කියන්නේ තියෙනවා. මෙතන grown කියන්නේ වවලා කියන එක. වවලා තියෙනවා. මෙතන grown එක කියන්නේ එහෙනම් මේ දෙකේම එකතුව නේද? sorry මෙතන වවලා කියන්නේ මේ දෙකේම එකතුව නේද? එහෙනම් වවලා කියන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා ඉංග්‍රීසි වල. active voice නම් grown, passive voice නම් been grown. ලියගන්න එක ලියන්න. හරි. අපි තව උදාහරණයක් ගමු. We have completed අපි සම්පූර්ණ කරලා තියෙනවා. සම්පූර්ණ කරලා තියෙනවා. මෙන්න past participle. හරි මේ past participle එක. අපි සම්පූර්ණ කරලා තියෙනවා. මොකද්ද අපේ ව්‍යාපෘතිය? our project. අපි අපේ project එක සම්පූර්ණ කරලා තියෙනවා. හරි කොහොමද passive voice කරන්නේ? එන්න active voice වාක්‍ය. අත්‍රු වල ඉන්න නිසා active voice. හරි. කොහොමද passive voice කරන්නේ? අපි තමයි කතෘ සම්පූර්ණ කරලා තියෙනවා තමයි ක්‍රියාපදය සම්පූර්ණ කරලා තියෙනවා. මොකද්ද සම්පූර්ණ කරලා තියෙන්නේ කියලා අහන්නේ. ක්‍රියාපදයෙන් ප්‍රශ්නයක් අහන්න මොකද්ද කියලා. නැත්නම් කාවද කියලා අහන්නේ. මොකද්ද සම්පූර්ණ කරලා තියෙන්නේ? අපේ ව්‍යාපෘතිය. එහෙනම් මේක තමයි object එක. object එක හොයාගත්තා. ක්‍රියාවට ලක් වෙච්ච දේ. සම්පූර්ණ කිරීමට ලක් වෙච්ච දේ. ඒක ගන්නවා ඉස්සරහට. our project. ඔන්න කර්ම ඉස්සරහට ආපු නිසා passive voice. දැන් helping verb එක past participle. අනිවාර්යෙන් සූත්‍රය මෙච්චරයි. helping verb එක past participle ක්‍රියාපදේ. දැන් මෙතන tense එක present perfect නේ. have එක past participle තියෙන නිසා present perfect tense එක. හරි tense එක present perfect නම් helping verb එක has been හරි have been හරි. ඒක කඩපාඩම් තියෙනවා. හරි දැන් අපි දාන්නේ has been ද have been ද කියන්නේ has එක දාන්නේ have එකද දාන්නේ. කො හතරක් has been has been. ඇයි project එක ඒක වචන. ඒ නිසා has been දානවා helping verb එක. completed එකේ past participle ඒකම වෙනසක් නැහැ. ed දානවා ඒකම තමයි. කොච්චර ලේසිද? හරි මේකේ තේරුම මොකද්ද එතකොට? our project අපේ ව්‍යාපෘතිය has කියන්නේ තියෙනවා being completed කියන්නේ සම්පූර්ණ කරලා. සම්පූර්ණ කරලා තියෙනවා මොකද්ද? අපේ project එක. හරි. මෙතෙන් දීලා නැහැ ක්‍රියාව කලේ කවුද කියලා කතෘ දීලා නැහැ. ප්‍රොජෙක්ට් එක සම්පූර්ණ කරලා තියෙනවා. කවුරු හරි විසින්. කවුද කියන එක වැදගත් නැහැ. ක්‍රියාවයි වැදගත්. හරි. ප්‍රොජෙක්ට් එක සම්පූර්ණ කරලා තියෙනවා. අවශ්‍ය නම් දාන්න පුළුවන් කවුරු විසින්ද කියලා. මෙයාව කියන අන්තිමට. විසින් කියන්නේ by දැම්මා. we කියන එකේ අනුත්තය අප විසින්. මේ වගේ උත්තරයක් ලියද්දී අනිවාර්යයෙන් මේ by කොටස දාන්න. හැබැයි තනියම වාක්‍ය ලියද්දී මේ කොටස අවශ්‍ය නැහැ. ඔයා තනියම නිර්මාණය කළ වාක්‍ය ලියද්දී by කොටස අත්‍යවශ්‍ය නැහැ. මේකට උත්තරයක් ලියනකොට අනිවාර්යෙන් දාන්න. හරි. ලියන්නක් ගන්න. හරියට. මේකෙන් ගොඩක් ප්‍රශ්න එනවා ටෙම්පෙස්ට් වලට. සමහර ලකුණු 10ක වගේ ප්‍රශ්නයක් එනවා passive voice වලින්. මේක සමරි එකක් කළත් ඔයගලන්ට තේරෙයි මම ලබන සතියේ කරන්න මේක සමරි එකක් passive voice ඔක්කොම tenses වල කරද්දී තේරෙයි කොච්චර ලේසිද කියලා passive voice. හැබැයි past participle කඩපාඩම් කරගන්න වෙනවා. හැම verb එකෙන් past participle කඩපාඩම් කරගන්න වෙනවා. හරි නේද? හරි. අපි මේකට පස්සේ එනවා. හරි මේ මම මේ පාඩම කළාට පස්සේ ඔය වගුව
ඊට උඩ තියෙන කොටස සාකච්ඡා කරනවා. හරි. දැන් ඔයාලට අවශ්‍ය කරන තීරක මම කියලා දීලා තියෙනවා. හරි. ඔයාලා ඇක්ටිවිටි 10 එක කරන්න ටක් ගාලා. ඇක්ටිවිටි 10 එක. ඒකේ පළවෙනි උදාහරණය බලමු අපි. ඇක්ටිවිටි 10. Now then write ලියන්න the following පහත present perfect tense sentences. present perfect වලින් ලියලා තියෙන වාක්‍ය in passive voice. passive voice වලින් ලියන්නද. හරි. මම පළවෙනි එක කරලා පෙන්නන්නම් ඕන. හරි පළවෙනි වාක්‍යේ තියෙන උදාහරණ දීලා online games. අන්න හොඳ දෙයක්. හොඳ දෙයක් ගැන කතා කරනවා. online games. හොඳ පණිවිඩයක්. have affected බලපාලා තියෙනවා. have කියන්නේ තියෙනවා, affected කියන්නේ බලපාලා. හරි මෙතන කොහොමද තියෙන්නේ past participle. ඒ නිසා අපිට past participles හොයන්න දෙයක් නැහැ. බලපාලා තියෙනවා. online games තමයි කතෘ. නැත්නම් උත්තේ. online games බලපාලා තියෙනවා. the studies මොනවටද බලපාලා තියෙන්නේ? මෙන්න කර්මය. the studies අධ්‍යයන කටයුතු. studies කියන්නේ අධ්‍යයන කටයුතු. අධ්‍යයන කටයුතු වලට කාගේද? of students ශිෂ්‍යයන්ගේ. මෙතනම දාන්න. හරි මෙන්න active voice වාක්‍ය. කතෘ මුලේ ඉන්න නිසා active. දැන් passive කරන්නේ කොහොමද? හරි ක්‍රියාපද ඉස්සෙල්ලා හොයාගන්න මෙන්න have affected බලපාලා තියෙනවා. බලපාලා තියෙනවා. බලපාලා තියෙන්නේ මොකක්ද කියලා බලන්න. හරි බලපාලා තියෙන්නේ have affected what? මොකකටද බලපාලා තියෙන්නේ? කුමකටද බලපාලා තියෙන්නේ? ශිෂ්‍යයන්ගේ අධ්‍යයන කටයුතු වලට. නම් මේක තමයි ඔබ්ජෙක්ට් එක ඉස්සරහට ගන්න. the studies of students ඉස්සරහට ගන්නවා ඔබ්ජෙක්ට් එක. ශිෂ්‍යයන්ගේ අධ්‍යයන කටයුතු. මේක තමයි බලපෑමට ලක් වෙච්ච දේ. හරි. බලපෑමට ලක්ුනේ මේකනේ. බලපෑම කලේ මෙයා. මෙයා තමයි කතෘ බලපෑමට ලක්ුනේ මෙයා. ශිෂ්‍යයන්ගේ අධ්‍යයන කටයුතු තමයි බලපෑමට ලක්ුනේ නේ. හරි ඒක තමයි ඔබ්ජෙක්ට් එක ඉස්සරහට ගත්තා. ඊට පස්සේ has been හරි have been හරි දානවා. ශිෂ්‍යයන්ගේ අධ්‍යයන කටයුතු. අධ්‍යයන කටයුතු කියවම මේක බහු වචන. ඒක නිසා දාන්නේ have been helping verb එක. ඊට පස්සේ past participle දාන්න. මෙයාගේ past participle ඒකම තමයි affected. මෙතන තියෙන past participle මනේ උඩක් තියෙන්නේ. මේකෙන් කියන්නේ අධ්‍යයන කටයුතු වලට බලපාලා තියෙනවා. හරි. ශිෂ්‍යයන්ගේ අධ්‍යයන කටයුතු වලට බලපාලා තියෙනවා. මොනවා විසින්ද බලපෑම එල්ල කරලා තියෙන්නේ? අවසානයේ දානවා by විසින්. මෙන්න මෙයාව අන්තිමට කියනවා. හරි doer අන්තිමට කියනවා by online games. online games විසින් බලපෑම එල්ල කරලා තියෙනවා ශිෂ්‍යයන්ගේ අධ්‍යයන කටයුතු වලට. හරි ඒ නිසා ඒවා සෙල්ලම් කරන්න එපා. හරි. එහෙන් බලපායි නැත්තම්. හරි පිටුව 62ට පෙරලන්න. පළවෙනි එකක් ගාලා කරන්න. අපි එකින් එක කරමු. ෆස්ට් එකටක් ගාලා කරන්න. The principal has signed the report cards. ටක් ගාලා උත්තරේ දාන්න. ඇක්ටිවිටීස් කරන පොතේ කරන්න. ඔයගොල්ලන්ගේ ඇක්ටිවිටීස් පොත ගන්න. ඒකේ කරන්න උත්තර ලියන්න. ඇක්ටිවිටි එකේ අංකය සහ පිටු අංකය දාන්න. හරි. පළවෙනි ප්‍රශ්නෙට උත්තර ලියන්න. ප්‍රශ්නේ ලියන්න අවශ්‍ය නැහැ. උත්තර විතරක් දාන්න. හරිනෙත් මේ කමක් නැහැ වහිනවනම් පුළන් වෙලාවක බලන්න. මොකද මේ ඔයගොල්ලන්ගේ පන්ති දවසේම වහින්නේ නේ. මෙච්චර දැන් මේ සතියෙම හොඳට තිබ්බා. අනේ ගොරවද්ද ඉතින් ෆෝන් එකෙන් බලන්න ප්‍රශ්නයක් නැහැ හැබැයි හොඳයි කරන්ට් එකට ගහලා නැත්නම් ෆෝන් එක
නැත්නම් ෆෝන් එක වයර් වලට සම්බන්ධ නැත්නම් ප්‍රශ්නයක් නැහැ ෆෝන් එක බැලුවා කියලා කරවද්දි. හරි. පළවෙනි එක the principal විදුහල්පතිතුමා තමයි කර්තෘ. has signed sign කරලා තියෙනවා. අස්තම් කරලා තියෙනවා. මොනවටද? the report cards වලට. හරි. කාටද පුළුවන් උත්තරේ කියන්න? උත්තරේ කියන්න පුළුවන් කාටද? කියන්න බෑ උත්තරේ. The report cards have been signed by the principal. very good. a cake walk නේ very easy. මේකත් වැඩක්ද නේ? has Yeah. signed තමයි ක්‍රියාපදේ. the principal තමයි කර්තෘ. sign කරලා තියෙන මොනවටද? report cards. මේක තමයි කර්මය. හරි. පියවර යන්න. මොකද අමාරු ඒවා આવොත් මේ පියවර වැදගත්. මේක ලේසියි. හරි. object එක ඉස්සරහට ගන්න the report cards. හරි. ඊට පස්සේ තමයි අම්මට දෙන්නේ නේ මේවා. parents meeting එකේදී. ඊට පස්සේ ටැග් එක හම්බ වෙනවා. හරි. 90s තිබ්බහම. the report cards ඉස්සරහට ගන්නවා. ඊට පස්සේ helping verb එක past participle දාන්න. එතන has been හරි have been හරි තමයි present perfect නිසා අපි දාන්නේ helping verb එක ලෙස. report cards බහුවචන ඒක නිසා have been දාන්න. sign එකේ past participle ඒකම. report cards sign කරලා තියෙනවා. report cards අස්සම් කරලා තියෙනවා. හරි. එහෙනම් කර්තෘ මෙයාද නෑ. මෙයා තමයි කර්මය. කිසියම් කෙනෙක් විසින් cards sign කරලා තියෙනවා. අස්සම් කරලා තියෙනවා. කවුරු විසින්ද? by the principal. විදුහල්පති විසින්. sign කියන අස්සම් කරනවානේ දන්නවනේ. හරි. උත්තරේ හරිනම් හරි දාගන්න. මම ලේසියෙන් ලකුණු 10ක් ගන්න පුළුවන්. හරි හැම ටර්ම් ටෙස්ට් එකෙම වගේ ඔයගලන්ට. ඊට අමතරව මේකෙන් මේ පැසිව් වොයිස් වලින් වාක්‍ය ලියුවාම ගොඩක් ලස්සන රචනා හැම ලියද්දි ගොඩක් ලස්සනයි වැඩිපුර ලකුණු ස්කෝර් කරන්න පුළුවන්. ඔයා පැසිව් වොයිස් වාක්‍ය ලියනවා කියන්නේ ඔයා පෙන්නනවා ටීචර් මම ඉංග්‍රීසි දන්නවා කියලා. I know good English කියලා ඔයා පෙන්නනවා. හරි. ඊළඟට somebody කිසියම් කෙනෙක් has conveyed. convey කරනවා කියන්නේ මොකද්ද? තේරුම කියන්න බෑ. conveyed කියන එකේ තේරුම සංවහනය. has මම ඔක තේරුම් බැලුවම සාවේ සංවහනය කිය. සංවහන වැස්ස. ඔව් මට තේරුම් ගන්න බැරුණා ඊට පස්සේ. ඔව් ගෙනියනවා. හරි ප්‍රවාහණය කරනවා වගේ කියන්න පුළුවන්. ගෙනියනවා, රැගෙන යනවා. රැගෙන යනවා නැත්නම් යවනවා, ගෙනියනවා. ඒ තේරුම. has conveyed කියන්නේ උතර ගෙනහිල්ලා තියෙනවා. ගෙනහිල්ලා තියෙනවා මොකද්ද? පණිවිඩය. පණිවිඩය ගෙනහිල්ලා තියෙනවා. හරි. about this Ramadan. Hadi. To the students, ශිෂ්‍යයන්ට. හරි. මේකට උත්තරේ ලියවල. අර තියරි එක අනුගමනය කරන්න. බේසික් පියවර අනුගමනය කරන්න. දැන් ඔයාලා ඉස්සරහට ඉංග්‍රීසියෙන් ඔයාලා ලෙවල් කරාට පස්සේ ඩිග්‍රී එකක් කරන උපාධියක් ඒ වෙලෙදි ලියන්න වෙන්නේ. ඒ ඩිග්‍රී එකේ සියලුම දේවල් නෝට්ස් තියෙන්නේ. ලෙක්චර්ස් දෙන්නේ. සියල්ලම ඉංග්‍රීසියෙන් කොහොමත් ඒ ඉංග්‍රීසි වලත් වැඩි හරියක් තියෙන්නේ පැසිව් වොයිස්. හරි. ඒතර ගොඩක් ප්‍රයෝජනවත්. උත්තරේ කියන්න පුළුවන්ද? What is the answer?
The message about the Shramadana has been conveyed by somebody to the students. very good excellent perfect හරි has conveyed තමයි ක්‍රියාපදේ ඒ කියන්නේ ගෙනහිල්ලා තියෙනවා රැගෙන ගිහින් තියෙනවා හරි ගෙනහිල්ලා තියෙන්නේ මොකද්ද පණිවිඩයනේ message එක තමයි object එක හැබැයි object එකත් එක්ක තවත් කොටසක් තියෙනවා මොන message එකද ශ්‍රමදානය ගැන පණිවිඩය about කියන්නේ ගැන නිකම් පණිවිඩය නෙමෙයි about the ශ්‍රමදාන හරි ශ්‍රමදානය ගැන පණිවිඩය තමයි කර්මය ඒක සම්පූර්ණ කොටස ඉස්සරහට ගන්නවා ශ්‍රමදානය ගැන පණිවිඩය කියන සම්පූර්ණ කොටස ඉස්සරහට ගන්නවා හරි අර object එකත් එක්ක තියෙන කැලි සියල්ල ඉස්සරහට ගන්නම ඕන එහෙනම් the message about the ශ්‍රමදාන object එක ඉස්සරහට ගන්න ශ්‍රමදානය ගැන පණිවිඩය දැන් මෙයා ඒක වචන එහෙනම් helping verb එක මොකද්ද has been ඒක වචන නම් has බහුව වචන නම් have has ඒ නිසා කොහොමද been දාන්න ඕන has been helping verb එක past participle මොකද්ද මේකමයි conveyed මේ කියන්නේ කිසියම් කෙනෙක් ගෙනහිල්ලා තියෙනවා පණිවිඩය මේ කියන්නේ පණිවිඩය ගෙනහිල්ලා තියෙනවා කිසියම් කෙනෙක් විසින් හරි ශ්‍රමදානය ගැන පණිවිඩය ගෙනහිල්ලා තියෙනවා කවුරු විසින්ද by somebody කිසියම් කෙනෙක් විසින් හරි දැන් දාන්න මේ ඉතිරි කොටස මෙයාට කියන rest එක කියලා ඉතිරි කොටස එයා ගැන හිතන්නවත් ඕනේ මේ දක්වා අවසානයේ ආයෙ එකතු කරන්න to the students කියලා අන්තිමට දාන්න හරි මේක තවත් උත්තරයක් ගන්න පුළුවන් මේ දෙක මාරු කරන්නත් පුළුවන් by somebody අන්තිමට දාන්න to the students මෙතන දාන්නත් පුළුවන් හරි මේ දෙක මාරු කළත් ඒත් උත්තරේ හරි by somebody අන්තිමට to the students මෙතෙන්ට දෙකම හරියක් both are correct හරි ප්‍රශ්න දෙක නම් අහන්න ශ්‍රමදානය ගැන පණිවිඩය තමයි ඔබ්ජෙක්ට් එක ඉස්සරහට ගත්තා ඊට පස්සේ has been ද have been ද දාන්නේ මෙයා ඒක වචනේ නිසා has been ගානක් හදනවා වගේ තමයි pure and pure යන්නේ past participle එකමයි connect දැම්මා දැන් හතුරුව දාන්න by සමග by somebody ඊට පස්සේ ඉතිරි කොටස දාන්න to the students ඕන මේ දෙක මාරු කරන්නත් පුළුවන් හරි number 3 doctors have එක very easy නේ ගොඩක් ලේසි doctors වෛද්‍යවරු have තියනවා cured cured කියන්නේ මොකක්ද තේරුම cured කියන්නේ cured what is the meaning සුව කරලා හරි සුව කරලා තියෙනවා many ගොඩක් deadly මාරාන්තික deadly කියන්නේ මාරාන්තික ඝනතල යන මාරාන්තික diseases රෝග වෛද්‍යවරු සුව කරලා තියෙනවා ගොඩක් මාරාන්තික රෝග හරි උත්තරේ කොහොමද ගන්නේ what is the answer කැමති වෙනට අවස්ථාව දෙනවා කියන්නේ what is the answer Many deadly diseases have been cured by doctors very good perfect එතකොට මේකේ have cured තමයි ක්‍රියාපදය සුව කරලා තියෙනවා සුව කරලා තියෙන්නේ මොකද්ද බොහෝ මාරාන්තික රෝග තමයි කර්මය රෝග තමයි ඇත්තටම ගත්තොත් කර්මය ඍජු කර්මය වෙන්නේ ඒ කර්මය කියන නාමපදේ විස්තර කරනවා මෙන්න මේ adjectives වලින් deadly කියන adjective එකේ ඒ වගේම many කියන මේක ඇත්තටම determine එකක් හරි determine එකක් ඒක පලාසර තියෙන්නේ determine එකක් හරි ඒතරේ සියල්ල ගන්නවා නිකන් රෝග නෙමෙයි මාරාන්තික රෝග එකක් නෙමෙයි බොහෝ මාරාන්තික රෝග තමයි කර්මය ඒක ඉස්සරහට ගන්න හරි ඔන්න ඔබ්ජෙක්ට් එක ඉස්සරහට ගත්තා many deadly diseases බොහෝ මාරාන්තික රෝග දැන් helping verb එක දාන්න මෙහා බහුවචන නිසා අපි දාන්නේ රෝගනේ බහුවචන ඒ නිසා have been දාන්න
keyword එකේ past participle ඒකමයි. දැන් මෙතන තියෙන කොහොමද PP නේ. මෙතෙන්ටත් ඕන PP. හරි. බොහෝ මාරාන්තික රෝග සුව කරලා තියෙනවා. කිසියම් කෙනෙක් විසින්. මේක තමයි කර්මය. රෝග සුව කරලා තියෙනවා. කවුරු විසින්ද? by doctors. doctorsලා විසින්. හරිද? හරි. නිකන් ගේම් එකක් වගේ තමයි. ගානක් හදනවා වගේ තමයි. හරි ඔයගොල්ලෝ ගේම් ගහන්නේ නැහැ නේ. ගේම් ගැන දන්නේ නැහැ. Number 4. The computer virus has deleted. පරිගණක වෛරසයක් delete කරලා තියෙනවා. මකලා දාලා තියෙනවා. all my essential documents. all සියල්ල my මගේ essential කියන්නේ මොකක්ද තේරුම? අත්‍යවශ්‍ය. අත්‍යවශ්‍ය. documents කියන්නේ documents තොරතුරු ලිපි ලේඛන හරි ලිපි ලේඛන. එතකොට මගේ අත්‍යවශ්‍ය ලිපි ලේඛන සියල්ල මගේ essential අත්‍යවශ්‍ය මගේ අත්‍යවශ්‍ය ලිපි ලේඛන all කියන්නේ සියල්ල. හරි ඒක නේද ඔබ්ජෙක්ට් එක එහෙනම්. උත්තරේ කියන්න බෑ නේද? all my essential documents have been deleted by a computer virus. excellent very good. delete කරලා තියෙනවා. ඒක තමයි ක්‍රියාව. delete කරලා තියෙන්නේ මොකද්ද? delete කිරීමේ ලක්ෂණේ මගේ අත්‍යවශ්‍ය ලිපි ලේඛන සියල්ල. ඒක තමයි කර්මය. ඒ සියල්ල ගන්න ඕන. මේ සම්පූර්ණ කොටස ගන්නවා. මෙයා තමයි කර්තෘ. මෙයා තමයි ක්‍රියාව කළේ. වෛරස් එක තමයි වැඩේ කළේ. all my essential documents ඉස්සරහට ගන්න. හරි documents බහුවචනනේ. එහෙනම් helping verb එක මොකද්ද? have been. past participle මෙතන තියෙන්නේ. මෙතෙන්ටත් ඕනේ යාම තමයි. මගේ අත්‍යවශ්‍ය ලිපි ලේඛන සියල්ල කිසියම් කෙනෙක් විසින් delete කරලා දාලා තියෙනවා. මකලා දාලා තියෙනවා. කවුරු විසින්ද? by a computer virus. හරි දාගන්න. පරිගණක වෛරසයක් විසින්. Number 5. The internet. අන්තර්ජාලය has provided කියන්නේ සපයලා තියෙනවා. provide කියන්නේ සපයනවා. අන්තර්ජාලය සපයලා තියෙනවා. a quick way of communication. ඉක්මන් ක්‍රමයක්. හරි මේ කියන්නේ විදිහ ක්‍රමය. ඉක්මන් විදිහක්. ඉක්මන් ක්‍රමයක්. quick කියන්නේ ඉක්මන්නේ. එන ඉක්මන් ක්‍රමයක්. ඉක්මන් විදිහක්. හරි. මොන විදිහක්ද? ඉක්මන් sannivedana ක්‍රමයක්. නැත්නම් ඉක්මන් sannivedana විදිහක්. හරි ඉක්මන් sannivedana ක්‍රමයක්. a quick way of communication. උත්තරේ මොකක්ද? What is the answer? A quick way of communication has been provided by the internet. Very good. Perfect. Has provided තමයි verb දෙක. සපයනා කියන ක්‍රියාව කළේ අන්තර්ජාලය තමයි කර්තෘ. ඒ ක්‍රියාවට ලක්ුණේ මොකද්ද? සැපුවේ මොනවද? හරි provided what? what කියලා ප්‍රශ්නයක් අහන්න මොනවද සැපුවේ? A quick way of communication. ඉක්මන් sannivedana ක්‍රමයක්.
communication කියන්නේ sannivedana. ඉක්මන් sannivedana ක්‍රමයක් තමයි සැපීමේ ලක්ෂණ. ඒ කියන්නේ කර්මය මේක. ක්‍රියාව කලේ who කියලා අහන ක්‍රියාව කලේ අවශ්‍ය නම් ක්‍රියාව කලේ මෙයා. එයා තමයි සැපීම කලේ. හරි. සැපීමේ ලක් වෙච්ච කර්ම ඉස්සරහට ගන්න. a quick way of communication ඉස්සරහට ගත්තා. ඉක්මන් sannivedana ක්‍රමයක්. වේ කියන්නේ විදිහ ක්‍රමය. ඉක්මන් sannivedana ක්‍රමයක්. ක්‍රමයක් නේ එකයිනේ. ඒ නිසා ඒක ඒක වචනේ. ඒ නිසා has been දානවා helping verb එක. pp provided. ඉක්මන් sannivedana ක්‍රමයක් සපයලා තියෙනවා. කවුරු විසින්ද? by the internet. d කියලා pronounce කරන e sound එන නිසා vowel sound. ද නෙමෙයි d. අන්තර්ජාලයේ විසින් සපයලා තියෙනවා මොකද්ද? ඉක්මන් sannivedana ක්‍රමයක්. හරි නේද? පහෙන් කීයක් හරිද? පහෙන් ලකුණු ගන්න දාන්න. පහෙන් ලකුණු ගන්න දාන්න. පහෙන් කීයක් හරිද? හරි. ලකුණු ගන්න කියන කැමති නැද්ද? හරි activity 11 එකට එන්න. activity 11. එතන මේ අපි කතා කරපු වාක්‍ය සියල්ල ඔක්කොගේම tense එක present perfect. හැබැයි සියල්ලම positive වාක්‍ය. ඇත යන අර්ථයේ වාක්‍ය. ඊට පස්සේ තියෙනවා මෙතන positive වාක්‍ය නෑනේ. positive වාක්‍ය නෑ. සියල්ලම තියෙන negative වාක්‍ය සහ ප්‍රශ්න. හරි. activity 11 බලන්න. write the following. write ලියන්න following පහත. negative sentences. හරි නැත යන අර්ථයේ වාක්‍ය. and questions ප්‍රශ්න in passive voice. passive voice වලින් ලියන්න. හරි. පළවෙනි එක බලමු. Nobody has found. කවුරුවත් හොයාගෙන නැහැ. a faster way. වඩා වේගවත් ක්‍රමයක් of retrieving. retrieving කියන්නේ ලබා ගන්න. ලියන්න ලබා ගන්නා. ලබා ගන්නා. නැත්නම් හොයලා ලබා ගන්න. සොයා ලබා ගන්න. information තොරතුරු. තොරතුරු ලබා ගන්න වඩා වේගවත් ක්‍රමයක් නේ. the faster way වඩා වේගවත් ක්‍රමයක් of retrieving information. තොරතුරු ලබා ගන්නා. like වගේ the internet අන්තර්ජාලය වගේ. අන්තර්ජාලය වගේ තොරතුරු ලබා ගන්න වඩා වේගවත් ක්‍රමයක්. කවුරුවත් හොයාගෙන නැහැ කියලා කියනවා. හරි. මොකද උත්තරේ එතකොට? කොහොමද උත්තරේ හදන්නේ? හරි. මම ලියලා පෙන්නන්නම්. Nobody has found. කවුරුවත් හොයාගෙන නැහැ. has දෙක past participle find එකේ find හොයා ගන්නවා found කියන්නේ හොයාගෙන. මෙතන has found කියන්නේ හොයාගෙන තියෙනවා. මෙතන nobody කියන්නේ කවුරුවත් නැහැනේ. එතකොට මෙතන නැහැ කියන එක තියෙනවා. ඒක නිසා මෙතන not කියන එක හැංගිලා තියෙනවා. හරි කවුරුවත් නැහැ හොයාගෙන. ඒ කියන්නේ කවුරුවත් හොයාගෙන නැහැ. not කියන එක හැංගිලා තියෙනවා මෙතන. මේක නෙගටිව් වාක්‍යයක්. හරි. මොකද්ද හොයාගෙන නැත්තේ? a faster way. වඩා වේගවත් ක්‍රමයක්. a faster way of retrieving. ලබා ගන්න. retrieving information. තොරතුරු ලබා ගන්න like වගේ like the internet අන්තර්ජාලය වගේ.
චුට්ටක් දිගයි වගේ තේරුණාට දිගයි වගේ තමයි ඉතින් මේක තියෙන්නේ. හැබැයි ලේසි මේක. බලමු අපි කොහොමද හොයන්නේ. මේ වාක්‍යයේ කර්තෘ කවුද? nobody නේ. nobody තමයි කර්තෘ. ඒකේ තේරුම කවුරුවත් නැහැ. අපි සිංහලෙන් නම් කවුරුවත් නැහැ කියලා වාක්‍ය පටන් ගන්න නැහැනේ. ඉංග්‍රීසියෙන් පුළුවන්. කවුරුවත් නැහැ nobody. කවුරුවත් නැහැ. දැන් තේරුම ලියන්න nobody කියන්නේ කවුරුවත් නැහැ. හරි. වාක්‍යයේ verb එක තමයි has found. has found කියන්නේ හොයාගෙන තියෙනවා. හොයාගෙන තියෙනවා. හරි. හැබැයි මෙතන no තියෙනවා. කියන හොයාගෙන නැහැ කියන එක තමයි කවුරුවත් නැහැ හොයාගෙන. කවුරුවත් නැහැ හොයාගෙන. ඒ කියන්නේ කවුරුවත් හොයාගෙන නැහැ. මේ නැහැ එක මෙතෙන්ටයි සම්බන්ධ කරන්නේ අපි. හරි ඒක උත්තරේ කරද්දී තේරෙයි. හරි මේ සම්පූර්ණ දෙක තේරුම nobody has found කියන්නේ කවුරුවත් හොයාගෙන නැහැ. කවුරුවත් හොයාගෙන නැහැ. මෙතන නැහැ තියෙනවා. කවුරුවත් මේ නැහැ එක මෙතෙන්ට අපි ජොයින් කරන්නේ කවුරුවත් හොයාගෙන නැහැ. මොකද්ද හොයාගෙන නැත්තේ? the faster way වඩා වේගවත් ක්‍රමයක්. වේ කියන්නේ ක්‍රමය. of retrieving ලබා ගන්න. ලබා ගන්න. මොනවද තොරතුරු? තොරතුරු ලබා ගන්නා වඩා වේගවත් ක්‍රමයක්. අන්තර්ජාලය වගේ. like the internet. like කියන්නේ වගේ. මොකද්ද හොයාගෙන නැත්තේ? වේගවත් ක්‍රමයක් නේ. එහෙනම් වේගවත් ක්‍රමය තමයි ඔබ්ජෙක්ට් එක. හැබැයි වේගවත් ක්‍රමය කියන එක දැන් මේ සම්පූර්ණ කොටස අයිති. වේගවත් ක්‍රමයක් මොන වේගවත් ක්‍රමයක්ද? තොරතුරු ලබා ගන්නා වේගවත් ක්‍රමයක්. තොරතුරු ලබා ගන්නා වේගවත් ක්‍රමයක්. retrieving ලබා ගන්නා information තොරතුරු. තොරතුරු ලබා ගන්නා වේගවත් ක්‍රමයක්. like the internet අන්තර්ජාලය වගේ. අන්තර්ජාලය වගේ තොරතුරු ලබා ගන්නා වේගවත් ක්‍රමයක් තමයි වාක්‍යයේ ඔබ්ජෙක්ට් එක. මේ සම්පූර්ණ කොටස ඉස්සරහට ගන්නවා. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? ඔබ්ජෙක්ට් එක ඉස්සරහට ගන්න එහෙනම්. මෙන්න ඔබ්ජෙක්ට් එක හොයාගත්තා. ඒක ඉස්සරහට ගත්තා. දැන් වැඩේ ලේසි. a faster way of retrieving information like the internet. අර තියරි එක දන්නවනම් වාක්‍ය කොච්චර දික් වුණත් ලේසි. ඔන්න ඔබ්ජෙක්ට් එක ඉස්සරහට ගත්තා. හරි. ඒක ඒක වචනද බහුව වචනද මට කියන්න. වේගවත් ක්‍රමයක් කිව්වම ඒක වචන නේද? තියෙනවා. වේගවත් ක්‍රමයක්. ඒක වචන. ඒක නිසා දාන්නේ helping verb එක දැන්. දැන් මෙන්න ඔබ්ජෙක්ට් එක ඉස්සරහට ගත්තා. ඊට පස්සේ verb එක දානවා. has been එක හරි have been එක හරි past participle දාන්නයි තියෙන්නේ. හරි. මෙයා ඒක වචන නිසා අපි දාන්නේ has been. හරි. has been දානවා. found එකේ වෙන verb එක found එකේ past participle found නම්. හරි. හැබැයි මෙතන no තියෙනවා. කවුරුත් හොයාගෙන නැහැනේ. එහෙනම් අර not එක දානවා මෙතෙන්ට. මෙතන not තියෙනවනේ. නෑ යන වාක්‍යයක් නේ. nobody කියපුවා මේක නැත යන අර්ථයේ වාක්‍යයක් not තියනවා කියලා හිතන්න ඕනේ. ඒ not එක දානවා මැද්දට. අලුත් දෙයක් නෑ. අර ඉස්සෙල්ලා පියවරම අනුගමනය කළා has been එක past participle දැම්ම මැද්දට not දැම්ම. හරි. හරි. ඊට පස්සේ දානවා මෙයාව කියනවා අන්තිමට by කියන්නේ විසින්. දැන් මෙතන not දාපු නිසා මෙතන තිබිච්ච not අයින් වෙනවා. මේ no එක ඉවත් වෙනවා. ඒක ඉවත් වුණාම මෙයා වෙන්නේ anybody කියලා. හරි ඒක වඩා අලුත් දෙයක් ඕගලන්ට. හරි. anybody කියලා තමයි හැදෙන්නේ. nobody කියන එක පොසිටිව් වාක්‍යේ නෙගටිව් වාක්‍යේ nobody. මෙතෙන්දී පැසිව් වොයිස් වලදී anybody වෙනවා. හරි. ඇයි මෙතන නැහැ ඇවිල්ලානේ තියෙන්නේ. දැන් මෙතන නැහැ කියන එක ඉවත් කරන්න වෙනවා. එතකොට nobody anybody වෙනවා. හරි. anybody කියන්නේ කිසි කෙනෙක්. කවුරුවත් කියන එක. හරි. කවුරුවත් විසින්. හරි. කවුරුවත් නැත්නම් කිසි කෙනෙක්. දැන් බලන්න තේරුම. කිසි කෙනෙක් විසින් හොයාගෙන නැහැ. සොයාගෙන නැහැ. ගලපලා ගත්තාම මේකේ තේරුම සොයාගෙන නැහැ. මොකද්ද හොයාගෙන නැත්තේ? අන්තර්ජාලය වගේ තොරතුරු ලබා ගන්න වඩා වේගවත් ක්‍රමයක්. හරි. කිසි කෙනෙක් විසින් හොයාගෙන නැහැ. අන්තර්ජාලය වගේ තොරතුරු ලබා ගන්නා වඩා වේගවත් ක්‍රමයක්.
කොහොමද තමයි උත්තරය ඇවිල්ලා තියෙන්නේ. අර මෙතන අලුත් දෙයක් තියෙන්නේ nobody කියලා තියෙනවා. එතන not හැංගිලා තියෙනවා. ඒ හැංගිච්ච not මෙතෙන්ට දාන්න. ඊට පස්සේ මේ nobody මෙතෙන්ට ගනිද්දි දැන් not අයින් වෙලානේ තියෙන්නේ. ඒක anybody වෙනවා. හරි. තේරුණාද ඒක? තේරුණා නම් අත උස්සන්න තාපහු කියලා දෙන්න. Sir, මෙතෙන්ට internet has been founded by nobody කියලා දාන්න බැරිද? Has been found ed දාන්න එපා. Has been found by nobody. ඔයත් පුළුවන්. එහෙම පුළුවන්. ඒත් පුළුවන්. හොඳයි, very good. හරි මේක තේරුණාද? අත උස්සන්න. තේරුණා නම්? හරි උදාහරණ දෙන්නලා. අනිත් අය තේරුණේ නැද්ද? අපෝ කියලා දෙන්න මම එනවා. හරි බලමු අපි. nobody කියන්නේ කවුරුවත් නැහැ. හරි? nobody කියන්නේ කවුරුවත් නැහැ. has found කියන්නේ හොයාගෙන තියෙනවා. has found කියන්නේ හොයාගෙන තියෙනවා. එහෙනම් කවුරුවත් නැහැ හොයාගෙන තියෙනවා. කවුරුවත් නැහැ සොයාගෙන තියෙනවා. හරි ගලපලා ගත්තාම කවුරුවත් නැහැ සොයාගෙන තියෙනවා. ගලපලා ගත්තාම අපි කියන්නේ කවුරුවත් නැහැ සොයාගෙන තියෙනවා කියලා. කවුරුවත් සොයාගෙන නැහැ. අර not එක මෙතෙන්ට දාන්න. මේ නැහැ කියන එක මෙතෙන්ට not විදිහට එනවා. අපිට කටුවර ලියා ගන්න. not කියන එක මෙතන තියෙනවා. මේක නෙගටිව් වාක්‍යයක්. හරි මොකද්ද හොයාගෙන නැත්තේ? a faster way වඩා වේගවත් ක්‍රමයක් of retrieving information. තොරතුරු ලබා ගන්න අන්තර්ජාලය වගේ. අන්තර්ජාලය වගේ තොරතුරු ලබා ගන්න වඩා වේගවත් ක්‍රමයක් තමයි කර්මය. ඒකනේ හොයාගෙන නැත්තේ. ඒක ඉස්සරහට ගන්න. හරි. අන්තර්ජාලය වගේ තොරතුරු ලබා ගන්න වඩා වේගවත් ක්‍රමයක් කියන ඔබ්ජෙක්ට් එක ඉස්සරහට ගත්තා. හරි. මේ සම්පූර්ණ කොටස ඉස්සරහට ගත්තා. හරි. ඊට පස්සේ දැන් verb එක දාන්න. has been හරි have been හරි. එක ක්‍රමයක් නේ. ඒක වචනේ න has been දැම්මා. මෙතන not හැංගිලා තියෙනවානේ. ඒ not එක දානවා මෙතෙන්ට. හරි. එහෙනම් has not been found එකේ past participle එකමයි found. හරි. has not been found. ඒ කියන්නේ කිසි කෙනෙක් මෙන්න මේක හොයාගෙන නැහැ. හරි. අන්තර්ජාලය වගේ තොරතුරු ගන්න වඩා වේගවත් ක්‍රමයක් හොයාගෙන නැහැ. කවුරු විසින්ද? විසින් කියන්නේ by දානවා. දැන් මෙතන කවුරුවත් නැහැ කියලා ගන්න බෑ. nobody කියන එක අපි not කියන එක ඉවත් කළා. nobody කියන එක not ඉවත් කරපු ගමන් එයා anybody වෙනවා. ඒක මෙතන දාන්න. අර අලුත් දේ තමයි nobody නේ not ඉවත් කරුවාම එයා anybody වෙනවා කියලා මතක තියාගන්න ඕනේ. මෙතන තිබිච්ච not එකක් මෙතෙන්ට ගත්තාම ඒ නිසා මෙතන nobody කියලා දාන්න බෑ දැන්. ඒක anybody වෙනවා. හරි. ඒක ටිකක් අමාරු එකක්. තේරුණා නම් හොඳයි. අනිත් එක මීට වඩා ලේසියි. number 1 බලමු අපි number 1. We have not taken the dinner yet. හරි මේකට උත්තරේ දාන්න මට අනියම. We have not taken. අර ඉස්සෙල්ලා පියවරම තමයි අනුගමනය කරන්න තියෙන්නේ. අර ඉතින් not එකක් දාන්නයි තියෙන්නේ ක්‍රියාපදේ. We have not taken. අපි අරගෙන නැහැ. taken කියන්නේ අරගෙන, have කිව්වොත් තියෙනවා, have not කිව්වොත් අරගෙන නැහැ. මොනවද? රාත්‍රී ආහාරය, the dinner. මෙතන විශේෂ රාත්‍රී ආහාරයක් නිසා තමයි ද දාලා තියෙන්නේ. නැත්නම් ද දාන්න බෑ dinner වලට ඉස්සරහින්. ඒක විශේෂ ආහාරයක්. yet කියන්නේ තාම. yet කියන්නේ තාම. මෙතන not තියෙනවනේ එහෙනම් තාම නැහැ. තාම නැහැ. අපි තාම අරගෙන නැහැ රාත්‍රී ආහාරය. අපි තාම අරගෙන නැහැ මොකද්ද? dinner එක. හරි ඉක්මනට උත්තරේ දාන්න. What is the answer? The dinner has not been taken by us yet. Very good, excellent. හරි අපි ගන්නවා ඉස්සෙල්ලා ඔබ්ජෙක්ට් එක හොයාගමු. දැන් මේක ලේසි නේ. හරි මේක දැන් මේකට එන්න. සම්මා සතිය තියාගන්න. අපි තමයි කර්තෘ. මෙන්න ක්‍රියාපදේ have not taken. මේක තමයි ක්‍රියාව. මොකද්ද අරගෙන නැත්තේ? have not taken what? මොනවද අරගෙන නැත්තේ?
දින එකනේ. දින එක තමයි කර්මය. ඒක ඉස්සරහට ගන්නවා. මේ එක කියන්නේ අමතර දෙයක්. එයා අමතක කරලා දාන්න පොඩ්ඩක්. දැන් දින එක කියන එක ඉස්සරහට ගන්න. දින එක. හරි. ඇක්ටිව් වොයිස් වල ඔබ්ජෙක්ට් එක නැත්නම් පැසිව් නම් සබ්ජෙක්ට් එක. හරි. දින එක ඉස්සරහට ගත්තා. දින එක ඒක වචනේද බහුව වචනේද? lunch, dinner, breakfast සියල්ල ඒක වචන. ඒක නිසා දානවා has been. not තියනවනේ. not එක දානවා මැද්දට. helping verb එක දැම්ම has been හරි have been හරි. ඒක වචන නිසා has been. not එකක් තියෙනවා. එයාව දානවා මෙතෙන්ට. has not been හරි. දැන් දාන්නේ past participle එක. ඒක. ඔන්න verb එක හැදුවා. has been taken නෙමෙයි වෙනසක් වුණා. has not been taken. negative නිසා. එහෙනම් dinner එක අරගෙන නැහැ. හරි. කවුරු විසින්ද? by us. විසින් කියන්නේ by දැම්මා v එකේ අනුත්තේ us. v කියන්නේ අපි, us කියන්නේ අප අනුත්තේ. අප විසින්. dinner එක අරගෙන නැහැ අප විසින් තාම. යෙත් දානවා අන්තිමට. හරි. හරිද හරිද? number 2 එකක් තනියම කරන්න බෑ. number 2 එක කරන්න තනියම. හරි මේ කියලා දෙන පාඩම ඉතාල වැදගත්. හරියට තේරුම් ගන්න. මොකද මේ වගේ වාක්‍ය ඕලෙල් පේපර් එකේ දිග ඡේදවල මේ වගේ වාක්‍ය තියෙනවා. කියවලා හරියට අදහස තේරුම් ගන්න ඕනේ. හරි ඊට අමතරව ටර්ම් ටෙස්ට් එකේ තියෙනවා ඉතින් ප්‍රශ්න. ඊට වඩා වැදගත් වෙන්නේ අර තනියම ඡේදයක් කියලා තේරුම් ගන්නදී ඒ ඡේදය ඇතුලේ මේ වගේ පැසිව් වොයිස් වාක්‍ය තියෙනවා. ඒ වගේම ලස්සනට මේ වගේ වාක්‍ය ලියන්න රචනා ලියද්දී වර. දැන් ඉස්සරහට ප්‍රස්තාර විස්තර කරනවා. හරි බාර් ග්‍රාෆ් ඒවා හැම විස්තර කරනවා. එතෙන්දී මේ වගේ පැසිව් වොයිස් වාක්‍ය ලස්සනට පාවිච්චි කරන්න පුළුවන්. ඒවා ලකුණු 10ක් හම්බ වෙනවා බාර් ග්‍රාෆ් එකට. තීර ප්‍රස්තාර වට ප්‍රස්තාර ඒවා තියෙනවා විස්තර කරන්න. හරි number 2. The students ශිෂ්‍යයෝ have not slept. අතු ගාලා නැහැ. නරක කට්ටියක් මේ. sleep එකේ past participle slept. අතු ගානවා එකේ past participle slept. අතු ගාලා තියෙනවා have slept, have not slept කියන්නේ අතු ගාලා නැහැ. මොකද්ද? their classroom. ඔවුන්ගේ පන්ති කාමරේ. ඒක තමයි කර්මයනේ. අතු ගාලා නැත්te ඒකනේ. ඔන්න ඔබ්ජෙක්ට් එක හොයාගත්තා. get තාම. ඒක අමතක දෙයක්. get කියන එක අමතක කරලා දාන්න. පස්සේ එකතු කරන්න තියෙන්නේ. හරි. What is the answer? උත්තරේ මොකක්ද? What is the answer? Their classroom has not been swept by the student today. Oh. today කියලා තියෙන්නේ sorry ආ. ඒක තමයි දැන්. හරි උත්තරේ හරි very good. හරි. එතකොට ශිෂ්‍යයෝ තමයි කර්තෘ අතු ගාලා නැහැ තමයි verb එක. මොකද්ද අතු ගාලා නැත්තේ? their classroom. ඔවුන්ගේ පන්ති කාමරේ. ඒක තමයි කර්මය. today කියන්නේ අමතර දෙයක් ඒක rest එක. අමතක කළා දාන එක. හරි. their classroom කියන එක ඉස්සරහට ගන්නවා. ඕනනම් මෙතන the classroom කියලා හදන්නත් පුළුවන්. උත්තර දෙකම හරි. their classroom ගන්නත් පුළුවන්, the classroom කියලා යන්නත් පුළුවන් මේක. මොකද එකපාරට their කියන්නේ කවුද කියලා දන්නේ නැහැ. එක්ක the දාන්න පුළුවන්. නැත්නම් the students ශිෂ්‍යයන්ගේ කියලා අදහස ගන්නත් පුළුවන්. හරි. හරි. their classroom ඔවුන්ගේ පන්ති කාමරේ. ඒක වචනේ නිසා has been දානවා.
හරි not එකක් තියෙන නිසා මැදට not දාන්න ඕනේ has not been. මෙතන not තියෙනවනේ ඒක දානවා මැදට. Saved එකේ past participle ඒ තමයි. has not been saved. ඔවුන්ගේ පන්ති කාමරේ අතු ගාලා නැහැ. කවුරු විසින්ද? ශිෂ්‍යයෝ විසින් by the students. හරි මේක අන්තිමට by විසින් by the students ශිෂ්‍යයෝ විසින් කවද්ද today අද. ඔන්න මේ දෙක මාරු කරන්නත් පුළුවන්. today by the students කියලා ලියන්නත් පුළුවන්. හරි. today by the students එකත් හරි. මෙතන their classroom වෙන්නත් පුළුවන්, the classroom වෙන්නත් පුළුවන්, තවත් ක්‍රමයක් තියෙනවා. the students classroom කියලා යන්නත් පුළුවන්. ශිෂ්‍යයන්ගේ කියලා s එකට පස්සේ apostrophe. ශිෂ්‍යයෝ ගොඩකට අයිති. ඒ දෙයක් කියපුවම හරියට එන්නේ නැහැ නේ මොකද්ද කියලා. මොනද ස්ටුඩන්ට්ස් කියලා යන්නත් පුළුවන්. හරි ඔයගොල්ලෝ මට්ටමෙන් මේ උත්තර සියල්ල ලකුණු හම්බ වෙනවා. හරි number 3. Have you made the reservations for the train seats? හරි number 3 සහ 4 මම අන්තිමට එන්නම්. ඒකේ වෙනම පොඩක් කියලා දෙන්න තියෙනවා. number 5 එක අපි යමු. number 5. number 3 4 පොඩක් තියන්න පැත්තකින්. මොකද මේ දෙක ප්‍රශ්න දෙකක්. ප්‍රශ්න හදන ගොඩක් ලේසි ක්‍රමයක් මම කියලා දෙන්නම්. ගොඩක් කටියට ප්‍රශ්න අමාරුයි. හරි. Ruwan has not colored. එයා පාට කරලා නැහැ. මොකද්ද පාට කරලා නැත්තේ? The picture පින්තූරේ. මොන පින්තූරේද? he drew. ඔහු ඇඳ පින්තූරේ. drew කියන්නේ ඇඳා. මේක drew නෙමෙයි drew. drew කියන එක වැරදි drew ඇඳා. ඔහු ඇඳපු පින්තූරේ. හරි. පාට කරලා නැහැ තමයි ක්‍රියාපදේ. මොකද්ද පාට කරලා නැත්තේ? the picture පින්තූරේ. නිකම් පින්තූරේ නෙමෙයි ඔහු ඇඳපු පින්තූරේ. එතනොත් ඉවර නෑ for the exhibition ප්‍රදර්ශනය සඳහා. for the exhibition. yet තාම නෑ. මෙන්න මේ සම්පූර්ණ කොටස ඔබ්ජෙක්ට් එක. ඉරි ගහ ගන්න ඔබ්ජෙක්ට් එක. මෙතන ඉඳන් මෙතෙන්ට ඔබ්ජෙක්ට් එක. පින්තූරේ තමයි කර්මය. පින්තූරේ විස්තර කරනවා. ඔහු ඇඳ පින්තූරේ කුමකටද? ප්‍රදර්ශනය සඳහා. for කියන්නේ සඳහා. ප්‍රදර්ශනය සඳහා ඔහු ඇඳපු පින්තූරේ තමයි කර්මය. තේරෙනවනේ? ඒකනේ පාට කරලා නැත්තේ. මොකද්ද පාට කළේ නැත්තේ? පින්තූරේ මොන පින්තූරේද? ප්‍රදර්ශනය සඳහා ඔහු ඇඳපු පින්තූරේ. ඒක තමයි කර්මය. ඒ සම්පූර්ණ ටික ඉස්සරහට ගන්න ඕනේ. ඔබ්ජෙක්ට් එක ඉස්සරහට ගමු. the picture පින්තූරේ. හරි. දැන් මෙහෙම දෙයක් තියෙනවා. එකපාර he කියලා දාන්න එපා. ඒ කියන්නේ මුලින්ම අපි he කියලා දැම්මොත් he කියන්නේ කවුද කියලා හොයනවානේ. ඒ නිසා he කියන්නේ කවුද? රුවන් නේ. ඒ රුවන් කියලා දාන්න මුලින්. he වෙන රුවන් කියන එක ආදේශ කරන්න. he වෙන රුවන් ආදේශ කරන්න. අර x වෙනකොට 5 ආදේශ කළා වගේ he වෙනකොට රුවන් ආදේශ කරන්න. the picture Ruwan drew. Ruwan drew for the exhibition තමයි කර්මය. ප්‍රදර්ශනයේට රුවන් ඇඳ පින්තූරේ. හරි. ඊට පස්සේ රුවන් ඇඳ පින්තූරේ කියන්නේ ඒක වචනනේ. ඒක නිසා දාන්නේ has been නේ. has been දාන්න. not තියනවානේ. මැදට not දාන්න. has not been. colored එකේ past participle colored my has not been colored. ප්‍රදර්ශනයේට රුවන් ඇඳ පින්තූරේ පාට කරලා නැහැ. හරි. ප්‍රදර්ශනයේට රුවන් ඇඳ පින්තූරේ පාට කරලා නැහැ. හරි. මේ රුවන් drew for the exhibition කියන අමතර දෙයක්. පොඩ්ඩක් ඒක අමතක කරමු චුට්ටක්. ඒක දාන්න ඕන. පින්තූරේ පාට කරලා නැහැ. කොච්චර සරලද? පින්තූරය පාට කරලා නැහැ. මොන පින්තූරේද? ප්‍රදර්ශනයේට රුවන් ඇඳ පින්තූරේ පාට කරලා නැහැ. කවුරු විසින්ද? by රුවන්. රුවන් විසින්. හරි. දැන් මුලින්ම රුවන් කියලා ලියුවානේ. දැන් ආපහු රුවන් කියලා ලියන්නේ නැහැ. මේ වෙනකොට
by he නෙමෙයි him අනුක්ත කරන්න ඕනේ. ඒ by සමගනේ තියෙන්නේ. රුවන් වලට he දානවා. හැබැයි ඒක him වෙනවා. අනුක්ත කරන්න ඕනේ. by him yet තියෙනවා. ඒක අන්තිමට දාන්න. yet. අනුක්ත. හරි. තේරුණා නේද? උදාහරණ තේරුණාද? sir him වෙනුවට රුවන් කියලා ආයෙ දැම්මොත් වැරදිද? ඔයගොල්ලෝ මටම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න හරි ලකුණු දෙනවා. මේක තමයි හරිම උත්තරේ. ඕන්න මෙතෙන්ට Okay, sir. කියලා දාලා යන්නත් පුළුවන්. මෙතෙන්ට රුවන් දාන්නත් පුළුවන්. ඒත් හරි. ලකුණු දෙනවා ඔයගොල්ලෝගේ මට්ටමට. මේක තමයි හොඳම උත්තරේ හැබැයි. මුලින්ම හි කියලා යන්න එපා. හි කියන්නේ කවුද කියලා බලනවනේ. මුලින්ම කියන්නේ කවුද කියලා රුවන්. ඊට පස්සේ හි වෙනුවට රුවන් වෙනුවට හිම් දාන්න. මොකද අපි දෙපාරක් රුවන් කියන්නේ. අන්න මෙතන මුලින් රුවන් කිව්වා පස්සේ හි කියලා ගත්තා. මෙතෙන්දි මුලින් රුවන් කියලා පටන් ගත්තා. පස්සේ හි දාන්න බෑ. අනුත්ත කරන්න ඕන බයි එකට පස්සේ හිම් කරනවා. පැහැදිලි නේද? හරි. පාඩ කළා නෑ. මොකද්ද පාඩ කළේ නැත්තේ? පින්තූරේ. ප්‍රදර්ශනයේ රුවන් නැන්ද පින්තූරේ. ඒක ඉස්සරහට ගත්තා. The picture රුවන් drew for the exhibition. ඊට පස්සේ ඒක වචන නිසා has been colored. has been helping verb past participle colored. not තියනවා not එක දානවා මැද්දට. has not been colored. කවුරු විසින්ද? විසින් by. දැන් රුවන් දාන්නේ නැහැ. මොකද රුවන් කියන මුලින් කිව්වා. ඒ නිසා by him ඔහු විසින් yet කියන එක දානවා අන්තිමට. හරි. ප්‍රදර්ශනයේට රුවන් ඇඳපු පින්තූරේ පාට කළා නැහැ. තාම ඔහු විසින්. හරි. මොන බලන්න ප්‍රශ්න කරන හැටි. ඒක ඉතා වැදගත්. හරි. ඒක තනියම කළා නම් ගොඩක් හොඳයි. question number 3. තනියම කළාද ඒක? කාටද පුළුවන් තනියම කළා නම් උත්තරේ කියන්න බෑ. මම තනියම කළා. මම වෙනම කියලා දෙන්නම් ඒක. අමාරු ඇති කරන්න ඒක. question number 3. තනියම කළා. තනියම කළා නම් කියන්නේ තනියම කළා නම් ගොඩක් හොඳයි. මුලින් 4 එකේ මම කියලා දෙන්නම්. 4 එක ඊට වඩා හොඳයි. කියන්නේ ඔයගොල්ලන්ට මුලින්ම තේරුම් ගන්න 4 එක හොඳයි. 3 එකේ වඩා පැටලෙන තැනක් තියෙනවා ඔයගොල්ලන්ට. හරි question number 4 බලන්න. Have you posted? මේ කොහොමද හැදුනේ? You have posted. ඒක තමයි ඔරිජිනල් වාක්‍යය. තැපැල් කරලා posted තැපැල් කරලා ඔයා තැපැල් කරලා තියෙනවා. You have posted. ඔයා තැපැල් කරලා තියෙනවා තමයි පොසිටිව් වාක්‍යය. ප්‍රශ්නේ හදන්න මෙතන තිබුණේ have ඉස්සරහට ගිහිල්ලා. හරි. You have posted කියන්නේ ඔයා තැපැල් කරලා තියෙනවා. Have you posted කියන්නේ ඔයා තැපැල් කරලා තියෙනවාද ප්‍රශ්නයක්. හරි. tense එක present perfect මේ have එක past participle තියෙනවා. tense එක හොයාගත්ත present perfect. ඔයා තැපැල් කරලා තියෙනවාද? have ඉස්සරහට આવොත් තියනවා නෙමෙයි තියෙනවද? මොනවද? all the invitations සියලුම ආරාධනා පත්‍ර. හරි. for the English day ඉංග්‍රීසි දිනය සඳහා for the English day English day එක සඳහා. හරි. එතකොට මොකක්ද? ඔයා තමයි කර්තෘ. ඔබ. ක්‍රියාව කරන්නේ ඔබනේ. තැපැල් කිරීම කරන්නේ. තැපැල් කරලා තියෙනවා තමයි verb එක. verb එක තැන් දෙකක තියෙනවා. මේ දෙකේම එකතුව තමයි ක්‍රියාපදය. මොනවද තැපැල් කරලා තියෙන්නේ? ඔබ්ජෙක්ට් එක මොකද්ද? කියන්න මම ඔබ්ජෙක්ට් එක. What is the object? මොකද කරන්නේ? මොනවද තැපැල් කිරීමට ලක්ුණේ? ඔයාවද? නෑ නේ. ඔයාව නෙමෙයි තැපැල් උනේ. ඔක්කොම ආරාධනා පත්‍රනේ. all the invitations. ඒ තමයි කාරණා. එච්චරද? ඉංග්‍රීසි day එක සඳහා සියලුම ආරාධනා පත්‍ර. මේ සම්පූර්ණ කොටස ඔබ්ජෙක්ට් කියලා ගන්න පුළුවන්. ඕන for the English day අන්තිමට දාලා ක්‍රමයකුත් තියෙනවා. වඩා හොඳ ක්‍රමය තමයි English day එක සඳහා සියලුම ආරාධනා පත්‍ර තමයි කර්මය. ඒක ඉස්සරහට ගන්න. හරි. ඔබ්ජෙක්ට් එක ඉස්සරහට. හරි. මොකද පළවෙනි පියවර කර්මය හොයාගන්න ඔබ්ජෙක්ට් එක.
have posted තැපැල් කරලා තියෙනවාද මොනවද what කියලා අහන්න මොනවද තැපැල් කරන්නේ සියලුම ආරාධනා පත්‍ර ඒක ඉස්සරහට ගන්න ඔබ්ජෙක්ට් එක හොයාගත්ත ඉස්සරහට ගත්තා ප්‍රශ්නයක් නිසා හැබැයි චුට්ටක් ඉඳ තියන්න ඕනේ ඉස්සරහට පොඩි හිස්තැනක් තියලා තමයි පටන් ගන්න මොන ඔබ්ජෙක්ට් එක ලියනවා all the invitations for the English day. හරි ඔබ්ජෙක්ට් එක ඉස්සරහට ගත්තා. ඉස්සෙල්ලා පියවරම තමයි. ඔබ්ජෙක්ට් එක ඉස්සරහට ගන්න. හැබැයි චුට්ටක් ඉඳ තියෙන ප්‍රශ්නයක් නිසා. හරි. දැන් helping verb එක දාමු. has been ද have been ද දාන්න. all the invitations නේ බහුවචනනේ. ආරාධනා පත්‍ර බහුවචන. එහෙනම් අපි helping verb එක දාන්නේ have been. ඉස්සරහට පැත්තෙන් ලියාගමු. have been තමයි දාන්නේ. ඇයි ආරාධනා පත්‍ර බහුවචන නිසා. හරි. ඊට පස්සේ posted එකේ past participle posted දානවා ඔන්න ක්‍රියාපද. මෙන්න passive voice verb එක. CV වල verb එක. හදාගත්ත පැත්තට. helping verb එක have been ඇයි බහුවචන නිසා invitations. ඊට පස්සේ past participle එක posted. දැන් මේක දාන්නේ තැන් දෙකක. ප්‍රශ්නයක් නිසා have එක දාන්නේ මෙතෙන්ට මුලට. ඉතිරි වෙච්ච been posted දාන්නේ මෙතෙන්ට. හරි. ඔන්න අතන තමයි තීරේ. verb එක හදාගන්න has හරි have හරි මුලට ගන්න. ඉතිරි කොටස මේ English day එකට පස්සේ object එකට පස්සේ දානවා ඉතිරි කොටස. ඔච්චරයි වෙනස. ප්‍රශ්නයක් නෑ ඔච්චරයි වෙනස් වෙන්නේ. helping verb එකේ කොටසක් ඉස්සරහට එනවා එච්චර. තේරුණා නේද? ඔච්චරයි වෙනස. එහෙනම් have all the invitations for the English day been posted. ඒ කියන්නේ සියලුම ආරාධනා පත්‍ර තැපැල් කරලා තියෙනවාද? කවුරු විසින්ද? ඔබ විසින්. by you. ප්‍රශ්න නිසා question mark දාන්න. ඉක්මන් ලියා. හරිද ඉක්මන් ලියා. තේරුණා නේද ඒක? හරි. සනිල් තේරුණාද කියලා දුන්න එක? Yes. යා. සුජය හරිද? තේරුණාද? සුජය? ඔව් සර්. ඔව්. තිසාරා? තිසාරා? ඔව් සර්. ඔව්. නෙත්නි? ඔව් සර්. අනුපමා? ඔව් සර්. ඔව්. උදාන් හරිද? තේරුණාද? Yeah. යා. හරි. කවුද මලින්ද? තේරුණාද? ඔව් සර්. ඔව්. ඔක්කොම කිව්වා නේද? හරි කාට හරි තේරුණ නැත්නම් කියන්න අපව කියලා දෙන්න. හරි. මේක වඩා හොඳ රෙකෝඩින් එක දැම්මට පස්සේ රෙකෝඩින් එකත් බලන්න. අලුත් දෙයක් නිසා. මොකද මේක ඉතා වැදගත්. හරි. number 3 බලන්න. sorry number 3 නේ මම කරන්නේ. Have you made? ඒකට උත්තරේ දාන්න බලන්න. Have you made the reservations? Reservations කියන්නේ වෙන් කිරීම. වෙන් කිරීම. For the train seats. දුම්රිය ආසන සඳහා. හරි. කෝච්චිය යන කලින් ආසන වෙන් කරගන්න එපා. ආයත් ඒක තමයි මේ කියන්නේ. made reservations කියන්නේ වෙන් කරවා ගන්නවා. මේ දෙකේ තේරුම වෙන් කරවා ගන්නවා. වෙන් කරවා ගැනීම කරනවා.
ඒතර වෙන් කරවා ගැනීම කරලා තියෙනවා. හරි මේකේ verb එක තමයි මේක ක්‍රියාපදයක් ලෙස ගන්න මෙන්න verb එක. මේ දෙක එකතු තමයි ක්‍රියාපද. කරලා තියෙනවා. කරලා තියෙනවා මොනවද? වෙන් කරවා ගැනීම. වෙන් කරවා ගැනීම. මොනවට වෙන් කරවා ගැනීමද? දුම්රිය ආසන සඳහා. for කියන්නේ සඳහා. හරි. දුම්රිය ආසන සඳහා වෙන් කරවා ගැනීම ඔයා කරලා තියෙනවද කියලා ප්‍රශ්නයක් අහනවා. have කියන්නේ තියෙනවද කියන එකනේ. උත්තරේ හදන්න පුළුවන්ද? හරි මම විනාඩියක් දෙකක් දෙන්නම් try කරන්න. තනියම උත්තරේ ගන්න බෑ මම කියලා දෙන්නම්. තනියම උත්තරේ ගන්න බෑ පුළුවන්. හරිද මොකක්ද උත්තරේ? බලමුද? හරි. වෙන් කරලා තියෙනවා. නැත්තම් කරලා තියෙනවා. මොනවද? කරලා තියෙනවා. have made තමයි verb එක. කරලා තියෙනවා. මොනවද? මොනවද කරලා තියෙන්නේ? The reservations for the train seats. දුම්රිය ආසන සඳහා වෙන් කරවා ගැනීම තමයි කර්මය. හරි. The reservations for the train seats තමයි වෙන් කරවා ගැනීමට නැත්තම් මෙතන have made කියන ක්‍රියාවට ලක් වුනේ. හරි ඒක ඉස්සරහට ගන්න. The reservations for the train seats. හරි දුම්රිය ආසන සඳහා වෙන් කරවා ගැනීම තමයි කර්මයක ඉස්සරහට ගත්තා. හැබැයි මට චුට්ටක් අමතක වුණා. චුට්ටක් ඉඳ තියන්න බෑ ප්‍රශ්නයක් නිසා. හරි පොඩ්ඩක් ඉස්සරහින් ඉඳ තියලා තමයි අපි ලියන්නේ. ඔබ්ජෙක්ට් එක ගත්තා. ඊට පස්සේ අපි verb එක දාමු. has been hari have been hari helping verb එක ගන්න. reservations බහුවචන නිසා have been. හරි. ඊට පස්සේ made එකේ past participle made මයි. හරි. ඔන්න verb එක හදාගත්ත වෙනවා. මේකෙන් have කියන එක ගන්නවා ඉස්සරහට ප්‍රශ්නයක් නිසා. ඉතිරි ටික been made දානවා මෙතෙන්. ඔච්චරයි වෙනස ප්‍රශ්නේ. verb එක දාන්නේ තැන් දෙකක. have එක ඉස්සරහට ගත්තා එච්චරයි. එහෙනම් have the reservations for the train seats been made. ඒ කියන්නේ reservations කරලා තියෙනවාද? වෙන් කරවා ගැනීම කරලා තියෙනවද? කවුරු විසින්ද? by you ඔබ විසින්. by you අන්තිමට දාන්න. ප්‍රශ්න නිසා question mark දාන්න. හරි හැමදාම මොකද නේ බ්‍රහස්පතින්දාම වහින්න ගන්නනේ. හරි එතකොට මේ ඇක්ටිවිටි එක ඉවරයි. මම එක ප්‍රශ්නයක් දෙන්න මේක තව තහවුරු කරගන්න. අපි ඊට පස්සේ ක්ලාස් පේපර්ස් කරද්දී මෙයා හම්බෙන්න තව උදාහරණ. හරි කරවන්න කියන්න. Has he repaired the car? Basic. මොන තියෙන එක තේරුම් ගන්න හදන්න බලන්න මොන ප්‍රශ්නයක්. Active voice ප්‍රශ්නයක් passive voice කරන්න. Has he repaired the car?
has he repaired the car? passive voice කරන්න. හරිද කළාද උත්තරේ? පුලන ටයිප් කරලා එවන්න මට උත්තරේ. පුලන ටයිප් කරලා එවන්න. Has he repaired the car? What is the answer? මේක තනියෙන් පුළුවන් කියන්නේ ඔයා තියරි එක දන්නවා. What is the answer? හරි කාටද පුළුවන් කියන්න උත්තරේ? සනිල් ලියවද? Has the car been repaired by him? Very good. උත්තරේ හරි. Perfect. Brilliant. Has repaired තමයි verb එක. හරි. ඔරිජිනල් වාක්‍යය ඔහු repair කරලා තියෙනවා. He has repaired the car තමයි ඔරිජිනල් වාක්‍යය. ප්‍රශ්න නිසා has ඉස්සරහට අරන් තියෙනවා. ඔහු repair කරලා තියනවාද කාර් එක? හරි. repair තමයි. has repair තමයි ක්‍රියාපදය. ඔහු තමයි කර්තෘ. repair කිරීමේ ලක්ෂණේ කාර් එක. ඒක object එක. object එක ඉස්සරහට ගන්නවා. ප්‍රශ්නයක් නිසා චුට්ටක් ඉඩ තියන්න. The car. හරි. දැන් helping verb එක ගන්නවා. has been හරි have been හරි. පොඩ්ඩක් පැත්තකින් ලියාගමු. prepared එකේ past participle prepared. ඔන්න verb එක. passive verb එක. ඒක චුට්ටක් පැත්තකින් ලියාගන්න. හරි. දැන් has එක ගන්නෙ ඉස්සරහට. the car එකත් එක්ක has ගැලපෙනවා. car එකේ එක වචන. ඒ නිසා has. has එක ඉස්සරහට ගන්න. been repaired දාන්නේ මෙතෙන්ට. has the car been repaired? ඒ කියන්නේ car එක repair කරලා තියෙනවාද? කවුරු විසින්ද? by විසින්. he එක අනුත්ත කළාම him. ඔහු විසින්. ඔන්න ඔච්චරයි ප්‍රශ්නේ. ඉස්සෙල්ලා වගේම ඔබ්ජෙක්ට් එක ඉස්සරහට ගත්තා. verb එක දාන්නේ තැන් දෙකක. එච්චරයි. හරි. සමහර උත්තර තියෙනවා. very good. හරි. හරි මම තව එකක් දෙන්නම්. එක ප්‍රශ්නයක් තව. They have written or ලියලා තියෙනවා right එකේ past participle මොනවද රචනා the essays හරි මේක ප්‍රශ්නයක් කරන්න අපි have එක ඉස්සරහට ගන්නවා එතකොට ප්‍රශ්නේ හැදෙන්නේ have they written the essays හරි උත්තරේ දාන්න බෑ අවසානයේ ගන්න බෑ උත්තරේ have they written the essays passive කරා question mark තියෙන ප්‍රශ්නයක් නිසා හරිද make active make a passive make active make a passive හරි කියන්න බෑ උත්තරේ කාටද පුළුවන් කියන්න
ලිව්වේ නැද්ද කවුරුත්? Have the essays being written by them? very good හරි හොඳයි එතකොට they තමයි කර්තෘ have written තමයි verb එක හරි ඔවුන් ලියලා තියනවාද හරි තියනවා නෙමෙයි තියනවාද have මුල තියෙන නිසා රචනා තමයි කර්මය රචනා ඉස්සරහට ගන්න ප්‍රශ්නයක් නම් චුට්ටක් ඉඩ තියෙනවා the essays object එක ඉස්සරහට ගත්තා ඊට පස්සේ essays බහුවචන නිසා helping verb එක have been written එකේ past participle ඒකමයි have been written තමයි verb එක. එයා දාන්නේ තැන් දෙකක ප්‍රශ්නයක් නිසා මුලට ගන්නවා have ඉතින් ටික දානවා මෙතෙන්ට been written. have the essays been written කියන්නේ රචනා ලියලා තියෙනවාද කවුරු විසින්ද ඔවුන් විසින්. විසින් කියන්නේ by they කියන එක අනුත්ත කළාම them. ඔවුන් විසින් by them. හරි ඔන්න උත්තරේ. ඔය පාඩම ඉතාල වැදගත් නැවත බලා ගන්න. අදම බලා ගන්න බලන්න. හරි. එන්න පිටුව 51. Come to page number 51. පිටුව 51ට එන්න. පිටුව 51. හරි. ඔන්න අපි යුනිට් එක පටන් ගන්නවා. ග්‍රැමර් කොටස ගලා. හරි. පිටුව 51. information කියන්නේ තොරතුරු හරි තොරතුරටත් information තොරතුරුත් information මොකද ඒක uncountable ගණන් කරන්න බෑ හරි singular plural දෙකම information s දාන්නේ හරි තොරතුරු ගැන කතා කරන්නේ තොරතුරු ඉතාමත් වැදගත්නේ හැම දෙයකම වැදගත් හරි මේකට කියන information era කියලා තොරතුරු යුගය කියලා කියනවා හරි අපි බලමු sources of information sources කියන්නේ මොනවද මූලාශ්‍ර තම් ප්‍රභවයන් sources of information තොරතුරු ලබා ගන්න පුළුවන් තැන් මූලාශ්‍ර තොරතුරු ලබා ගන්න පුළුවන් මූලාශ්‍ර ප්‍රභව So what the page? පිටුව 51 බලමු අපි හරි අපිට කොහෙන් තොරතුරු ගන්න පුළුවන් මොනවාද ඔයගලන්ට තොරතුරු ලැබෙන්නේ ටීවී එකෙන් ලැබෙන තොරතුරු හරි ඉන්ටර්නෙට් එකෙන් ගන්න පුළුවන් තව රේඩියෝ වලින් ගන්න පුළුවන් පොත් වලින් ගන්න පුළුවන් පත්තර වලින් ගන්න පුළුවන් සංග්‍රහ වලින් ගන්න පුළුවන් කවුරු හරි පුද්ගලයෙක්ගෙන් ගන්න පුළුවන් කටකතා කෙනෙක් කියන දේක් එහෙම ගන්නත් පුළුවන් විවිධ ප්‍රභවයන් තියෙනවා නේද හරි ඒ ගැන තමයි කතා කරන්නේ බලමු අපි an information source හරි ඒ කියන්නේ තොරතුරු ලබා ගන්න පුළුවන් මූලාශ්‍රයක් ප්‍රභවයක් is වෙනවා හරි තොරතුරු මූලාශ්‍රය කියන්නේ මොකක්ද කියලා විස්තර කරනවා anything කියන්නේ ඕන දෙයක් that might inform might කියන්නේ පුළුවන් inform කියන්නේ දැනුවත් කරනවා හරි that එකෙන් මේ ප්‍රභවය විස්තර කරනවා relative pronoun එක that එකෙන් මේ ප්‍රභවය විස්තර කරනවා හරි an information source තොරතුරු මූලාශ්‍රයක් කියන්නේ මොකද්ද anything ඕන දෙයක් that might inform දැනුවත් කරන්න පුළුවන් might කියන්නේ පුළුවන් inform කියන්නේ දැනුවත් කරන්න පුළුවන් a person පුජ්‍යලයක්ව about කියන්නේ ගැන something කියන්නේ කිසියම් දෙයක් එහෙනම් කිසියම් දෙයක් ගැන හරි something කියන්නේ කිසියම් දෙයක් about කියන්නේ ගැන හරි එහෙනම් කිසියම් දෙයක් ගැන something කිසියම් දෙයක් about ගැන කිසියම් දෙයක් ගැන පුජ්‍යලයක්ව දැනුවත් කරන්න පුළුවන් ඕන දෙයක් හරි කිසියම් දෙයක් ගැන පුජ්‍යලයක්ව දැනුවත් කරන්න පුළුවන් ඕන දෙයක්
තොරතුරු ප්‍රභවයක් වෙනවා. ඒ වගේම O කියන්නේ හෝ මෙන්න මේකත් තොරතුරු ප්‍රභවයක්. provide කියන්නේ සපයනවා. provide සපයනවා. knowledge දැනුම of it ඒ ගැන of කියන්නේ ගැන it කියන්නේ ඒක ඒ ගැන. එහෙනම් කිසියම් දෙයක් ගැන පුජ්‍යලයකට තොරතුරු සපයන්න පුළුවන් කිසියම් දෙයක්. එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් දැනුම සපයන්න පුළුවන් කිසියම් දෙයක් තමයි තොරතුරු මූලාශ්‍රයක් කියලා කියන්නේ. හරි. ඊට පස්සේ කියනවා information තොරතුරු can come තොරතුරු එන්න පුළුවන්. තොරතුරු එන්න පුළුවන්. can කියන්නේ පුළුවන්, come කියන්නේ එනවා. තොරතුරු එන්න පුළුවන් from different sources. different sources කියන්නේ විවිධ ප්‍රභවයන්. විවිධ sources ප්‍රභවයන්. හරි. තොරතුරු එන්න පුළුවන් විවිධ ප්‍රභවයන්ගේ විවිධ මූලාශ්‍ර වලින්. හරි. තොරතුරු එන්න පුළුවන් විවිධ මූලාශ්‍ර වලින්. මොනවාද මේ මූලාශ්‍ර? such as කියන්නේ වගේ. ලියන such as වගේ. මෙන්න මේ වගේ මූලාශ්‍ර. කවුද? people මිනිස්සුන්ගෙන් එන්න පුළුවන් තොරතුරු. එක්කෙනෙක් තවත් එක්කෙනෙක්ට තොරතුරක් කියනවා. ටෙලිවිෂන් TV එකෙන් පුළුවන්. or radio. හරි. රේඩියෝ එකෙන් පුළුවන්. හරි. රූපවාහිනිය හෝ ගුවන් විදුලිය. එහෙම නැත්නම් newspapers පත්තර books පොත් ඒ වයින් තොරතුරු එන්න පුළුවන් නේ. journals කියන්නේ journal. නැත්නම් සංගරා කියලා ගන්නත් පුළුවන්. හරි කොමර්ස් වල තියෙන journals කියලා. ඒ journals නෙමෙයි මේ සංගරා වගේ ඒවා. ඒකට සංගරා කියලා කියනවා. සංගරා වර්ගයක්. ඒ වගේම magazines කියන්නේ සංගරා. ඒ වගේම encyclopedias කියන්නේ මොනවද? encyclopedias ඒ මොනවද? encyclopedias තේරුම කියන්නේ ලයිබ්‍රරි එකේ තියෙනවා නේද ඉස්කෝලේ? encyclopedias කියන්නේ මොනවද? කියන්නේ විශ්වකෝෂ වලින් තොරතුරු ගන්න පුළුවන් නේ. ලෝකේ බොහෝ දේවල් ගැන තොරතුරු හොයාගන්න පුළුවන්. encyclopedia එක විවිධ මාතෘකා සම්බන්ධයෙන් තොරතුරු කෙටියෙන් තියෙනවා. සර් ජර්නල්ස් කිව්වේ මොකද්ද? ඒකට සිංහල වචනේ ජර්නල්ම තමයි. ඒ කියන්නේ පොඩි සංගරා වර්ගයක්ම තමයි. සිංහල වචනේ ජර්නල්ස්ම තමයි. සංගරා වර්ගයක් ඒක. කොමර්ස් වල කරන ජර්නල්ස් නෙමෙයි හොඳේ. කොමර්ස් වල කියලා දෙයි. ජර්නල් කියලා. ඒව නෙමෙයි මේ. හරි සංගරා වර්ගයක්. හරි encyclopedias කියන්නේ විශ්වකෝෂ and web pages web පිටු වලින් අන්තර්ජාලයෙන් තොරතුරු ගන්න පුළුවන්. web අඩවි වලින් web පිටු. හරි ඊට පස්සේ කියනවා different types of questions. different කියන්නේ විවිධ, types of කියන්නේ වර්ගවල. විවිධ වර්ගවල. questions විවිධ වර්ගවල ප්‍රශ්න. require කියන්නේ මොකද්ද? require කියන්නේ අවශ්‍ය වෙනවා. විවිධ වර්ගයේ ප්‍රශ්න වලට අවශ්‍ය වෙනවා different sources of information. විවිධ තොරතුරු ප්‍රභවයන්. sources කියන්නේ ප්‍රභවයන්, sources of information කියන්නේ තොරතුරු ප්‍රභවයන්. different කියන්නේ විවිධ. විවිධ තොරතුරු ප්‍රභවයන් අවශ්‍ය වෙනවා විවිධ වර්ගයේ ප්‍රශ්න වලට. හරි. විවිධ වර්ගයේ ප්‍රශ්න වලට විවිධ තොරතුරු ප්‍රභවයන් අවශ්‍ය වෙනවා. හරි. හිතන්න කොමර්ස් සම්බන්ධ ප්‍රශ්නයක් આવොත් කොමර්ස් වලින් තොරතුරු ප්‍රභවයක් ඕන. මැත්ස් සම්බන්ධ ප්‍රශ්නයක් આવොත් ගණිතය හා සම්බන්ධ තොරතුරු ප්‍රභවයක් ඕන. සෞඛ්‍ය සම්බන්ධයෙන් આવොත් සෞඛ්‍ය හා සම්බන්ධ ඒ ආශ්‍රිත පත්තරයක් නැත්නම් වෙබ් අඩවියකින් තොරතුරු ගන්න වෙනවා. එහෙනම් විවිධ තොරතුරු ප්‍රභවයන් නේද ඕන විවිධ ප්‍රශ්න වලට. හරි. ඊට පස්සේ බලමු. The type of information. type කියන්නේ වර්ගය. මොන වර්ගයේද? තොරතුරු වර්ගය. The type of information. තොරතුරු වර්ගය you need ඔබට අවශ්‍ය තොරතුරු වර්ගය will change වෙනස් වේවි. will change කියන්නේ වෙනස් වේවි simple future. ඔබට අවශ්‍ය තොරතුරු වර්ගය වෙනස් වේවි depending on කියන්නේ පදනම්ව. යන පදනම්ව. නැත්නම් ඒ මත
හරි. ඔබට අවශ්‍ය තොරතුරු ප්‍රභවය වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වේවි. මොකක් පදනම්ද? මොකක් මතද? The question. ප්‍රශ්නය මත. ප්‍රශ්නය මත පදනම්ද? මොන ප්‍රශ්නේද? You are trying. ඔයා උත්සාහ කරමින් ඉන්න. are trying කියන්නේ උත්සාහ කරමින් ඉන්නවා. You ඔබ. ඔබ උත්සාහ කරමින් ඉන්න ප්‍රශ්නය. To answer උත්තර දෙන්න. හරි. එහෙනම් ඔයා උත්තර දෙන්න උත්සාහ කරමින් ඉන්න ප්‍රශ්නය. ඔයා උත්තර දෙන්න උත්සාහ කරමින් ඉන්න ප්‍රශ්නය මත ඔබට අවශ්‍ය කරන තොරතුරු වර්ගය වෙනස් වේවි. හරි. ඒ කියන්නේ ප්‍රශ්නය මත අවශ්‍ය කරන තොරතුරු වෙනස් වෙනවනේ. ඒක තමයි මේ කියන්නේ. හරි. ඔයාට තියෙන කොවිඩ් ගැන ප්‍රශ්නයක් නම් ඔයාට කොවිඩ් සම්බන්ධ තියෙන තොරතුරු තියෙන ප්‍රභවයක්. හරි. සයන්ස් සම්බන්ධ ප්‍රශ්නයක් නම් මොනවා හරි ඉස්කෝලේ අපි තුමු ප්‍රභා සංශ්ලේෂණය සම්බන්ධ ප්‍රශ්නයක් නම් ප්‍රභා සංශ්ලේෂණය සම්බන්ධ තොරතුරු තියෙන ප්‍රභවයක් ඕන. හරි එහෙනම් අවශ්‍ය ප්‍රශ්නේ මත ප්‍රභවය වෙනස් වෙනවානේ. හරි. ඊට පස්සේ ගමු study අධ්‍යයනය කරන්න the following examples පහත උදාහරණ of common sources. common කියන්නේ සුලභ. common සුලභ. sources of information තොරතුරු ප්‍රභවයන්. sources of information කියන්නේ තොරතුරු ප්‍රභවයන්. හරි. අධ්‍යයනය කරන්නලු පහත තියෙන සුලභ තොරතුරු ප්‍රභවයන් and do කරන්න the activities ක්‍රියාකාරකම් that follow ඊට පස්සේ එන follow කියන්නේ ඊට පස්සේ එන. හරි. එහෙනම් මේවා අධ්‍යයනය කරලා activities ටික කරන්නයි තියෙන්නේ. simple. හරි. මුලින්ම තියෙන මොනවද? National Geographic travel life ඒ මොනවද? මොනවා කියලාද හිතෙන්නේ? කියන්න බෑ. ඒ මොනවද? ඒවා පත්තරද? නැත්නම් පොත්ද? මොනවද? වටාද? සංගරානේ magazines. magazines සංගරා. ලයිබ්‍රරි එකේ තියෙනවනේ ඉස්කෝලේ. නැත්නම් ගෙදරට ගන්නවද මේවා? හරි. පත්තරෙම ගන්නම්. ඉංග්‍රීසි පත්තරෙම ගන්න Sunday Observer, Daily Mirror ඒවා ගන්න. අරන් කියවන්න. නිකන් තියන්න එපා. හරි. සාමාන්‍යයෙන් ගෙදරට එන තැන. හරි ගෙදරට එන තැන ඉංග්‍රීසි පත්තරයක් ස්ටූල් එකක තියනවා කියලා කියන්නේ ඔයා ඉංග්‍රීසි දන්නවා කියලා පෙන්නනවා. ගෙදරට එන කට්ටිය බය වෙනවා. නැට ඉංග්‍රීසි පුළුවන් කියලා එතනම බය වෙලා ඉවරයි ඒගොල්ලෝ. හරි. ඉංග්‍රීසි සාමාන්‍ය දන්න කෙනෙක් ආවත් කතා කරන්න යන්නේ නැහැ. හරි. එහෙම තියන්නේ තියලා නිකන් ඉන්නවා කියවන්න. famous 5 තියෙනවා. හරි හොඳයි. හරි අපිට පොත් දෙනක් කියන්න තියෙනවා. Qualities famous 5 ඉස්සරහට හම්බෙනවා. හරි බලමු A these මේවා වෙනවා collections එකතුන් collections කියන්නේ එකතුන්. හරි මොනවද මේ articles කියන්නේ මොනවද මේ සංගරා කියන්නේ? these are මේවා වෙනවා collections එකතුන් of articles කියන්නේ මොනවද? පුවත්පත් ලිපි නැත්නම් ලිපි සංගරා ලිපි මොනවා හරි ලිපි. එහෙනම් මේවා ලිපි එකතුන් වෙනවා. හරි එහෙනම් මේ සංගරාවල තියෙන ලිපි එකතුන් ලිපි ගොඩක් and pictures ඒ වගේම පින්තූර එකතුවක් ලිපි එකතුවක් ඒ වගේම පින්තූර එකතුවක් මොනවා ගැනද about ගැන various විවිධ various කියන්නේ විවිධ topics මාතෘකා of popular interests popular කියන්නේ ජනප්‍රිය interests කියන්නේ කැමැති දේවල් කැමැත්තක් දක්වන දේවල්. එහෙනම් මේවා තියෙනවා විවිධ මාතෘකා. හරි. සාමාන්‍යයෙන් මිනිස්සු අතර ජනප්‍රිය මිනිස්සු කැමැත්තක් දක්වන විවිධ මාතෘකා ගැන ලිපි සහ පින්තූර තියෙනවා මේවා. හරි. ඊට පස්සේ කියන and current events කියන්නේ කාලීන සිදුවීම්. එහෙනම් කාලීන සිදුවීම් සම්බන්ධයෙන් ලිපි ඒ වගේම පින්තූර තියෙනවා. හරි. usually සාමාන්‍යයෙන් these articles මේ ලිපි are written කියන්නේ active ද passive ද? එක්ක past participle simple present passive voice. ඒ කියන්නේ මේ ලිපි කිසියම් කෙනෙක් විසින් ලියනවා. මේ ලිපි තමයි කර්මය. කර්තෘ නෙමෙයි. මේ ලිපි කිසියම් කෙනෙක් විසින් ලියනවා. කවුරු විසින්ද? by විසින් journalists
ජනමාධ්‍යවේදීන් නැත්නම් පුවත්පත් කලාවේදීන්. ජනමාධ්‍යවේදීන් නැත්නම් පුවත්පත් කලාවේදීන්. or scholars. scholars කියන්නේ කවුද? සාමාන්‍යයෙන් මේ ලිපි ලියනවලු මෙන්න මේගොල්ලෝ විසින්. scholars කියන්නේ කවුද? කියන්න බෑ. දන්නවද? ඔබ ඔය grade 7 පොතේ තියෙනවා. ඔය වචනේ. grade 7 වල ඉඳලා නේද ආවේ? scholars කියන්නේ කවුද? කියන්නේ විද්වතුන්. විද්වතුන් නැත්නම් උගතුන්. හරි. සාමාන්‍ය මේ ලිපි ලියනවා ජනමාධ්‍යවේදීන් විසින් හෝ උගතුන් විසින්. හරි. ජර්නලිස්ට් කියන්නේ පුවත්පත් කලාවේදීන් නැත්නම් ජනමාධ්‍යවේදීන්. ස්කෝලර්ස් කියන්නේ විද්වතුන්, උගතුන්. හරි. මම කියන්නේ පැහැදිලිද? හයියෙන් වහිනවා ඒකයි. පැහැදිලි වහිනවද? සඳිල් පැහැදිලි වහිනවද? එහෙනම් තිසාරා පැහැදිලි වහිනවද? මලින්ද ඇහෙනවද පැහැදිලිව? Can you hear me? ඇහෙනවා සර්. එහෙනම් හරි බලන්න. පොඩ්ඩක් එහෙනම්. දැන් තමයි හයියෙන් වහින්න පටන් ගත්තේ. හරි. පොඩ්ඩක් එහෙනම් මදි නම් කියන්න. තව පැය කාලක් වගේ තියෙන්නේ. හරි. පිටුව 52. Turn to page number 52. ඒ මොනවද? Daily Express එකක් තියෙනවා, Sunday තියෙනවා, Daily Mirror තියෙනවා, Sunday Observer නැත්නම් Sunday Times තියෙනවා. පත්තරනේ ඔක්කොම newspapers, English newspapers. ඒ වෙන තොරතුරු ගන්න පුළුවන්. හරි බලමු newspapers කියන්නේ මොනවද කියලා. These මේවා වෙනවා, මේවා වෙනවා. Collections එකතු. මොන එකතුන්ද? Of articles ලිපි එකතු. හරි මේවා ලිපි එකතු. මොනවා සම්බන්ධ ලිපිද තියෙන්නේ? About ගැන current events. එහෙනම් කාලීන සිදුවීම්. කාලීන සිදුවීම් ගැන විස්තර දෙනවනේ පත්තරවල. කාලීන සිදුවීම් වර්තමානයේ වැදගත් සිදුවීම්. හරි. එහෙනම් කාලීන සිදුවීම් සම්බන්ධ ලිපි එකතුන් තියෙනවා පත්තරවල. Usually සාමාන්‍යයෙන් published පළ වෙනවා daily දෛනිකව හැමදාම. හරි. එහෙනම් හැමදාම පළ වෙන කාලීන සිදුවීම් සම්බන්ධ පුවත්පත් ලිපි එකතුවක් තමයි පත්තරවල තියෙන්නේ. හරි. ඊට පස්සේ කියනවා since. since කියන්නේ නිසා. there is කියන්නේ තියෙනවා. එහෙනම් තියෙන නිසා. there is තියෙනවා since නිසා. තියෙන නිසා. at least අඩු ගානේ අවම වශයෙන්. one එකක් අඩු ගානේ එකක්වත්. in every city සෑම නගරයේම every සෑම. එහෙනම් සෑම නගරයක් සම්බන්ධයෙන්ම අර කාලීන සිදුවීම් එකක් හරි පත්තරයක තියෙනවා. හරි. කොළඹ ගැන සිදුවීමක් තියෙනවා, ගම්පහ ගැන, මාතර ගැන. හරි සෑම නගරයක් ගැනම එක සිදුවීමක් හරි තියෙනවා පත්තරේ. එහෙම තියෙන නිසා it is a great source. it කියන්නේ ඒක is වෙනවා, ඒක වෙනවා a great source. නියම ප්‍රභවයක්. great නියම විශිෂ්ට. source ප්‍රභවයක් of local information. දේශීය තොරතුරු, local දේශීය. හරි ඒක දේශීය තොරතුරු ගන්න නියම ප්‍රභවයක් වෙනවා පත්තර. හරි. C මොනවද තියෙන්නේ? books නේ. හරි. පොත් සම්බන්ධයෙන් බලමු. these cover කියන්නේ ආවරණය කරනවා. these කියන්නේ මේවා ආවරණය කරනවා. virtually කියන එකේ තේරුම මොකද්ද? virtually කියන්නේ ලියන සැබවින්ම. හරි සැබවින්ම පාහේ කියන තේරුමත් ගන්න පුළුවන්. නැත්නම් බොහෝ දුරට ඒ තේරුම් ගන්න පුළුවන්. බොහෝ දුරට virtually ඇත්තෙන්ම මේ වගේ තේරුම් තියෙනවා. හරි. එහෙනම් මේවා ආවරණය කරනවා බොහෝ දුරට any topic ඕනම මාතෘකාවක්. fact කියන්නේ කරුණු fact ඕනම මාතෘකාවක් ඕනම කරුණක්. or fiction කියන්නේ ප්‍රබන්ධ. ඒ කියන්නේ හිතලා ගොතපු කතාවක්. fiction කියන්නේ ප්‍රබන්ධ.
හරි. එහෙනම් පොත් සාමාන්‍යයෙන් ආවරණය කරනවා. හරි. sorry. පොත් මේවා ආවරණය කරනවා virtually බොහෝ දුරට මේවා බොහෝ දුරට ආවරණය කරනවා ඕනම මාතෘකාවක් එහෙම නැත්නම් ඕනම කරුණක් එහෙම නැත්නම් ඕනම ප්‍රබන්ධයක්. එහෙනම් පොත්වල ප්‍රබන්ධ තියෙනවා. ඒ වගේම කරුණු තියෙනවා. ඒ වගේම විවිධ මාතෘකා සම්බන්ධ පොත් තියෙනවා. හරි. ඊට පස්සේ කියනවා this මේක is වෙනවා මේක වෙනවා one එකක් මොනවයින් එකක්ද? one of the most common sources most common කියන්නේ වඩාත්ම සුලභ. ලියන most common වඩාත්ම සුලභ. sources of information තොරතුරු ප්‍රභවයන්. තොරතුරු ප්‍රභවයන් sources of information. එහෙනම් වඩාත්ම සුලභ තොරතුරු ප්‍රභවයන්ගෙන් එකක් වෙනවා. හරි. එහෙනම් පොත් මේක වෙනවා වඩාත්ම සුලභ තොරතුරු ප්‍රභවයන්ගෙන් එකක්. used පාවිච්චි කරන by many people බොහෝ මිනිස්සු විසින්. many බොහෝ by විසින්. බොහෝ මිනිස්සු විසින්. හරිනේ එහෙනම් පොත් බොහෝ මිනිස්සු විසින් පාවිච්චි කරන වඩාත්ම සුලභ තොරතුරු ප්‍රභවයන්ගෙන් එකක් වෙනවා. අපිත් පාවිච්චි කරනවා. හරි. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? මොනවද ඒ? What are they? D මොනවද? magazine, හා? නම ලියලා තියෙනවා. මැද්දේ බලන්න නම ලියලා තියෙනවා පින්තූරේ. මොනවද ඒ? දැක නැද්ද? history කියලා? මම ලයිබ්‍රරි එකේ දැකලා තියෙනවා මේක. encyclopedia, encyclopedia විශ්වකෝෂය. හරි. දැන් history සම්බන්ධයෙන් ගත්තොත් ලෝකයේ ඉතිහාසය සම්බන්ධයෙන් සියලුම දේවල් කෙටියෙන් තියෙනවා. හරි. බලමු අපි. these මේවා වෙනවා මේවා වෙනවා collections මේවා එකතුන් වෙනවා. මොන එකතුන්ද? හරි. ඔෆ් එකෙන් අයිතිය හංගවන මොනවා එකතුන්ද කියලා කියනවා. short කෙටි. short කියන්නේ කෙටි. factual කරුණු සහිත. factual කියන්නේ කරුණු සහිත. entries කියන්නේ සටහන්. එහෙනම් මේවා කෙටි හැබැයි කරුණු සහිත සටහන් වල එකතුන්. හරි. එහෙනම් මේවා තියෙන්නේ කෙටි කරුණු සහිත සටහන්. ඒවා වල එකතුවක් තමයි encyclopedia වල තියෙන්නේ. කෙටි කරුණු සහිත සටහන් වල එකතුවක්. there are කියන්නේ තියෙනවා two types වර්ග දෙකක්. types කියන්නේ වර්ග දෙකක් තියෙනවා. of these මේවායේ වර්ග දෙකක් තියෙනවා. called කියන්නේ කියලා general and subject. එහෙනම් encyclopedia වර්ග දෙකක් තියෙනවා. එකක් general අනිත් එක subject. general කියන්නේ සාමාන්‍ය. ඒ කියන්නේ බොහෝ මාතෘකා ගැන පොඩ තොරතුරු තියෙනවා. පොදුවේ බොහෝ මාතෘකා ගැන තොරතුරු තියෙනවා ඒවයි. හැබැයි චුට්ටක් තොරතුරු ප්‍රමාණය අඩුයි. අනිත් එක තමයි subject. subject ගත්තොත් කිසියම් එක මාතෘකාවක් ගැන වැඩිපුර තොරතුරු තියෙනවා. හරි. ඒ වගේ වර්ග දෙකක් තියෙනවා. පොදු ඒවා සහ සාමාන්‍ය ඒවා සහ subject ඒවා. හරි. ඒ විදිහට encyclopedia වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි general අනිත් එක subject. ඊට පස්සේ ගමු general ones සාමාන්‍ය ඒවා provide සපේනවා overviews කියන්නේ දල විශ්ලේෂණයක්. දැන් කෙටියෙන් විස්තර කිරීමක් තියෙනවා. උඩින් කියලා දෙනවා යන්තම්. හරි. සාමාන්‍යව දල විශ්ලේෂණයක් සපයනවා. දල විශ්ලේෂණය යන්න වෙන්න ඕන. views නේ බහුවචන. on කියන්නේ ගැන. wide කියන්නේ පුළුල්. variety විවිධත්වයක්. of topics පුළුල් විවිධත්වයක් සහිත මාතෘකා. දැන් තේරුම් wide කියන්නේ පුළුල්. variety කියන්නේ විවිධත්වය.
පුළුල් විවිධත්වයක් සහිත මාතෘකා. හරි පුළුල් විවිධත්වයක් සහිත මාතෘකා සම්බන්ධයෙන් තොරතුරු සපයනවා. දල විශ්ලේෂණය තමයි සපයන්නේ. කෙටියෙන් තොරතුරු දෙනවා. while කියන අතරේ the others අනිත් ඒවා contain අනිත් ඒවා අඩංගු වෙනවා. contain කියන්නේ අඩංගු වෙනවා in depth entries. in depth කියන්නේ ගැඹුරු entries ගැඹුරු සටහන්. කියන්නේ කිසියම් මාතෘකාවක් ගැන වැඩිපුර ගැඹුරින් විස්තර කරනවා. focusing on අවධානය යොමු කරමින්. focusing on කියන්නේ අවධානය යොමු කරමින් on ගැන one field of study. field of study කියන්නේ අධ්‍යයන ක්ෂේත්‍රය. අහන එක අධ්‍යයන ක්ෂේත්‍රයක් ගැන ගැඹුරින් අවධානය යොමු කරමින් විස්තර කරනවා අර සබ්ජෙක්ට් ඒව අනිත් ඒව සබ්ජෙක්ට් එන්සයික්ලෝපීඩියා වල. හරි. ජෙනරල් ඒව නම් සාමාන්‍යයෙන් කෙටි දල විශ්ලේෂණයක් තමයි සපයන්නේ. හරි. එන චුට්ටක් හයියෙම වහිනවා. ඒක සම අපිට නවත්තන්න අද විනාඩි 5ක් වගේ කල්යතු නවත්තනවා. විනාඩි 4ක් තියෙනවා. මම මේක හෝම්වර්ක් දෙන්න ඉතුරු ටික මෙතනින් හරියට පැහැදිලි කරන්න ලබන සතියේ. activity 1 සහ activity 2 හෝම්වර්ක් කරන්න. activity 1 සහ 2 හෝම්වර්ක් කරන්න. ඒතර මේක සම්බන්ධයෙන් තමයි අහන්නේ. activity 1 A B C D E F යා කරන්න තියෙන්නේ මේ සම්බන්ධයෙන්. activity 2 මේකේ හරි වැරදි දාන්න තියෙන T නම් හරි නම් T වැරදි නම් F. හරි. මෙතනින් හරියට මම පැහැදිලි කරන්න ලබන සතියේ. මොකද රෙකෝඩින් එක බලනකොට පැහැදිලි නැති වෙයි මෙතනින් හරියට කළොත් සද්ද වැඩි නිසා. හරි. එහෙනම් අයිබෝන් බුස්සරණයි. ආයුබෝවන් I don't